මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා tempත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාව වත්සවදී කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය මේ පිට පවතින තාමත්ම කලාතුරකින්. ඒ වගේ මෙම ධර්මය නිවැරදිව දේශනා කරන අය පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේ මෙම ධර්මය ශ්‍රවණය කළා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. මේ ලෝකේ මේ දුර්ලභ කාරණා අපේ ජීවිතවලට සම්මුඛ වෙලා තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු උතුම් සීසත් ධර්මයේ මේ පිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් මෙම ධර්මය අපි ශ්‍රවණය කළා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තිබෙනවා. අපේ ජීවිතයේ ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාවේ මේ මොහොත මේ ප්‍රතිලාභය අපිට තව කොටි කාලයක් පවත්වන්න පුළුවන්ද කියන කාරණයක් කාටවත් කියන්නට බෑ. හේතුව අපේ ජීවිතේ తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය උපමා කරන්නේ හරියට තනාගතීන පිණිබිදක් වගේ. තනාගතීන පිණිබිද ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් නෑ. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම කාලෙක ඕනම වයසකදී අපේ ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් නෑ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලාගෙන යනවා. ගංගාව කිසි මොහොතක් නැත වෙන්නේ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතේ වේගයෙන් මරණය කරා ගලාගෙන යනවා. කිසිම දවසක් මොහොතක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලං වෙන මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රියක් පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතේ පියමන්න ගන්න මරණයටයි. ජීවිතය හරියට දිය කැඳීරක් වගේ දිය දියට වහාම මැකෙනවා. ඒ මැකෙන ඉරායි කවදාකවත් දකින්න ලැබෙන්නේ. ජීවිතයත් එහෙමයි. යම් දවසක මරණය මේ ජීවිතේ මැකෙනවා. ඒ මරණය මැකිලා යන ජීවිතයයි කවදාකවත් දකින්න ලැබෙන්නේ. මේ විදිහට ගත්තාම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා ගලාගෙන යන මරණය කරා පියමන්නකට මරණය කොයි මොහොතක හෝ ජීවිතේ මැකී යනවා. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නත් පුළුවන්. අපි කන බොන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් යන එනකොට පය හැපිලා ලෙසල වැටෙන සතේ සත්වය දෂ්ට කරොත් මනුෂ්‍ය කරදරයට ලක් වුණොත් වාත පිටසෙම තුන්දොස් කිපුණොත් පරිහරණය කරනුවේ දේවල් කරගෙන බාහිර ඇතිවන ගං වතුර නායන්සක සුළං වසංගත රෝගාදී යුත කළ කෝලහාදී මුල් කරගෙන ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. එනිසා ජීවිතය කියන්නේ තාවකාලිකයි. මරණය කාන්තෙම සිද්ධ වෙන දෙයක්. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපේ සති කීපේ මාස වෙන්න පුළුවන්. එනිසාම අපි අවසාන වැඩසටහන අවසානද ශ්‍රවණය වෙන්න පුළුවන්. ලෝතර බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. මේ මොහොතේ අපිට භාග්‍ය වාසනාව උදා වෙලා තියෙන. අපේ මනස බාහිර අරමුණු වලට යන්නේ නොදී මේ දේශනයට මුළු දෙසවම යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි බුදුන් වහන්සේගේ උතුම් අවවාදයන් ශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරය.
නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ජානතු අහං භික්ඛවේ පස්සෝ මනස්කාරංච යෝනිසෝ මනස්කාරය කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නා දකිනා කෙනාටත් අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියලා දන්නා දකිනා කෙනාටත් තමයි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න හැකියාව ලැබෙන්නේ. අපි සංසාරයේ ඒ උපත්වලට ජීවිත කරා ගෙනියන ධර්මතාවයන්ට ආශ්‍රව කියලා බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. අත්ති භික්ඛවේ ආසවා නිරේගාමිනියා මහණෙනි නිරේ ගෙනියන ආශ්‍රව තියෙනවා. අත්ති භික්ඛවේ ආසවා പ്രേත විශේෂගාමිනිය പ്രേත ලෝකයේ ගෙනියන අත්තිභික්කවේ ආසවා තිරච්ඡාන යෝනි ත්‍රිසං ජීවිත කරාගෙනිය ආසව තියෙනවා. අත්තිභික්කවේ මනුෂ්‍ය ලෝකගාමී මිනිස් ජීවිත කරාගෙන යන අත්තිලෝ භික්කවේ ආසවා දේවලෝක ගමනීයාය වගේ දිව්‍ය ලෝකවල ගෙනියන ආසව තියෙනවා. මේ විදිහට ආශ්‍රව තුලින් තමයි අපි මේ ලෝක කරා ගෙනියන්නේ. ආශ්‍රව තුන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් දේශනා කළ තියෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. මෙන්න මේ ආශ්‍රව ධර්මයන් යන්තාක් පුද්ගලයේ තුළ සකස් වෙනවද ඒ තාක් යාට මේ උපත්තියන්ගේ නිදහස් වෙන්නේ නැත්නම් නිරේ තිරිසන් ලෝකේ එහෙම නැත්නම් പ്രേත ලෝකේ මනුෂ්‍ය ලෝකේ මේ දිව්‍ය ලෝකේ මේ ලෝකවලින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර මෙන්න මේ ආශ්‍රවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආශ්‍රව ප්‍රහාණය කරන්න නම් යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන දේ හරියටම අවබෝධ කරගන්න ඕනේ, දැනගන්න ඕනේ, දැක්කන්න ඕනේ. එහෙම නැතුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අමරසිනී කරණීය ධම්මේ නප්පජානාති නොමනේ කළ යුතු දේවල් දන්නෙත් නම් තම මෙනෙහි කළ යුතු දේවල් දන්නෙත් නැත්නම් යේ ධම්මා මනසිකරණීය යමන් නොමනේ කළ යුතු දේවල් මෙනෙහි කරනවා. යමන් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. දැන් නොමනේ කළ යුතු දේවල් මෙනෙහි කරනකොටත් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරනත් තිබෙන්නා වූ ආශ්‍රව වැඩිනවා. ඒ වගේම නූපන් ආශ්‍රව තවත් වැඩෙනවා. ඒ වගේම තමයි මෙනෙහි කළ යුතු දේවල් දන්නවා නම් මෙනෙහි නොකළ යුතු දේවල් දන්නවා නම් යමක් මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. යමක් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනවා. එතකොට තිබෙන්නා වූ ආශ්‍රවත් ප්‍රහාණය වෙනවා. ආය ආශ්‍රව උපදින්නේ නැහැ. එතකොට සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණාම තමයි අපි කියන්නේ කීනා ශ්‍රව කියලා. රහත් වෙනකොට රහතන් වහන්සේලා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන්ගෙන් උන්වහන්සේලාගේ චිත්තසංතානෙ පිරිසුදු කර තියෙන්නේ. උන්වහන්සේලා සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණු තමයි උන්වහන්සේලා කීනා ජාති කියන ජාතිය ඡය කරා කියලා කියන්නේ. ඒක උන්වහන්සේලා සියලු උපතින්ගෙන් නිදහස් වෙනවා. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දේ දන්නා දකිනා කෙනාට තමයි එතකොට ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර මේ යෝනිසෝ මනසිකාරය කියන දේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනුනේ. අයෝනිසෝ මනසිකාරය කියන දේ පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනුනේ. ආන්නේ කෙනාට තමයි එතකොට ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. එතකොට මනසිකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනසිකාර සම්භවා සබ්බේ ධම්මා කියන හැම ධර්මතාවයක්ම පැවැත්ම තියෙන්නේ මනසිකාරය තුල. සෑම ධර්මතාවයක්ගේම පැවැත්ම තියෙන මනසිකාරය තුල. ඒතරේ මනසිකාර කිරීම තුළ තමයි සියලු කෙලෙස් පැත්තෙන් සියලු කෙලෙස් ධර්මයන් තියෙන්නේ. කුසල පැත්තෙන් සියලු කුසල ධර්මයන් පවතින්නේ මනසිකාරය තුල. එතකොට මේ මනසිකාර කරන නිමිත්ත අනුව තමයි ඒක යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද කියන එක වැටෙන්නේ. දෙයක තියෙන සත්‍ය යථාර්ථය සිහි කරනවා නම් ඒකට තමයි අපි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යමක තියෙන අසත්‍ය බව මෙනෙහි කරනවා නම් ඒකට තමයි අයෝනිසෝ මනසිකාරය. ඒතර අයෝනිසෝ මනසිකාරයේ මුල් කරගෙන තමයි සියලුම කෙලෙස් තියෙන්නේ, ආශ්‍රව ධර්ම තියෙන්නේ, සංයෝජන තියෙන්නේ. ඒ වගේම නීවරණ මේ හැම ධර්මතාවයක්ම පවතින්නේ පෝෂණය වෙන්නේ පංච උපාදාන ස්කන්ධයන් ආයය පෝෂණ ආයතන ආයය සකස් වෙන්නේ මේ ඔක්කොම මේ මානසිකාරය නිසා. ඒක මානසිකාරය පවත්තන තමයි මේව පෝෂණය වෙලා වර්ධනය වෙලා යන්නේ. එතකොට අනිත් පැත්තෙන් සියලු බෝධිපාශික ධර්ම කුසල ධර්ම හැමදේම පෝෂණය කරන්නේ ඒත් මානසිකාරයෙන්. ඒකට කියන යෝනිසෝ
මානසිකාරය සීල ඥානයන් ලබන්න සීල අවබෝධයන් ලබන්න හැම දෙයකටම මානසිකාරය අවශ්‍ය වෙනවා. ඒතර මානසිකාර කරන තාක්කල් ඒ ධර්මතා තියෙනවා. මානසිකාර නොකරොත් ඒ ධර්මතා මොකද වෙන්නේ? නැති වෙලා යනවා. අපි සංසාරේ දිගින් දිගට ගෙනියන්නේ ආශ්‍රව. ඒතර ආශ්‍රව කියන්නේ මානසිකාරය තුළ සකස් වෙන දෙයක්. ඒතර මේ මානසිකාර කරොත් තමයි ආශ්‍රව පවතින්නේ. මානසිකාර නොකරොත් මොකද වෙන්නේ? ආශ්‍රව අන නැති වෙලා යනවා. ඒතර ආශ්‍රවයන් තියෙනා වාසයන් වැඩෙන්නත් උපන් ආශ්‍රව තව තවත් උපදින්නත් හේතු වෙන්නේ මේ මානසික කාර්යයයි. එතකොට කුසල පැත්තෙනුත් එහෙමයි සීල කුසල ධර්මයන් පවතින නම් එහෙම නැත්නම් සීල ආශ්‍රව කෙලෙස් නැති කරන්න නම් ඒ මානසිකාරය කියන දේ පවත්වන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන දේ දෙකම ශ්‍රාවකයා අවබෝධ කරගන්න ඕනේ. ඒතර මනසිකාරය කියන්නේ එක ධර්මතාවයක්. මනසිකාරයෙන් කරන්නේ තරම අරමුණක් අපේ පවත්වන එක. මේ මොහොතේ අපි අරමුණක් පවත්වනවා නම් ඒක තමයි මනසිකාරය. අපේ මනසේ ස්වභාවය තමයි අපි නිතර මොනවා හරි අරමුණක් එක්ක තමයි ඉන්නේ. හැම වෙලේම අරමුණක් පවත්වනවා. මොන දේ කරත් මොන ක්‍රියාව කරත් මනසිකාරය මොනවා හරි තියෙනවා. කනකොට බොනකොට නානකොට වැඩ කරනකොට ඒ හැමතැනදීමත් මනසිකාරයක් මොනවා හරි වෙනවා. එතකොට හැම මොහොතේම තියෙන දෙයක් මේ මනසිකාරය. ඒතර මේ මනසිකාර කරන දේ අනුව තමයි අපිට සිත් ගත්තොත් සිත් සකස් වෙන්නත් ඒ මනසිකාරය තමයි උපකාරී වෙන්නේ. ඒතර මනසිකාර කරන ධර්මයට අනුව අකුසල පාසක වශයෙන් ඕන සිත් හට ගන්න පුළුවන් කුසල පාසක වශයෙන් හට ගන්නත් පුළුවන්. මේ ඔක්කොටම මේ මනසිකාරය කියන එක තමයි උපකාරී. ඒතර මේ හටගත්තු ධර්මතාවයක් දිගින් දිගට පවතින මනසිකාරය තමයි උපකාර වෙන්නේ. ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියන හැම ධර්මයක මූලය තමයි කැමැත්ත කියනවා. මනසිකාර සම්භවා සබ්බේ ධම්මා කියන හැම ධර්මතාවයක්ම පෝෂණය කරන්නේ පවත්වන්නේ මේ මනසිකාරය තුළ. එතකොට මෙන්න මේ මනසිකාරය බුදුරජාණන් වහන්සේ නිසා ශ්‍රාවකයා හොඳට අවබෝධ කරගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයක්. එනම් මේ ධර්මයේ අපි අවබෝධ කරගන්න හැම දෙයකටම අවශ්‍ය දේ තමයි මනසිකාරය. ඒකයි සෝතාපන්න වෙන්නත් සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න රහත් වෙන්න මේ හැමතැනදීම මොකද කරන්න ඕනේ කියලා. එතකොට හැමතැනම තියෙන්නේ අහපු ධර්මය මනසිකාර කරන්න. ඒක ඒ හැම දෙයකටම ප්‍රධාන දේ තමයි මේ මනසිකාරය හැටියට පෙන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය අපි අහනවා වගේම හැමදේම අහලා විතරක් මදි. නිතර මේව මොකද කරන්න ඕනේ? මනසිකාර කරන්න ඕනේ. ඒක ආහාරයක් වගේ කියන්නේ ඒකයි මනසිකාරය. දැන් අපි මේ ලෝකයේ සියලුම ආහාර ඉගෙන ගත්තා. ඒවා අපි අනුභව කරන්නේ නැත්නම් කන්නේ නැත්නම් ඒක අපේ ජවයක් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ඉගෙන ගත්ත සියලු කෑම මොකද කරන්න ඕනේ? කන්නම නිතර තමයි රස දැනෙන්නේ. ඒවා ගුණ පෝෂණ ඔක්කොම වැඩෙන්නේ ඒවා අපි ආහාරයට ගන්න විදිහට. ආන්නේ වගේ මනසිකාරයත් එහෙමයි. අපි ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන හිටියත් මනසිකාර කරන්නේ නැත්නම් අපිට ඒ ධර්මය අපිට 100ක් වැටෙන්න වැඩෙන්නේ නැහැ. නුවණක් හැටියට වැඩෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය කරන්න අවශ්‍ය වෙනට වීඩියෝ වැඩෙන්නේ නැහැ. ඒකට මනසිකාර කරන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිතර මේ අහන ධර්මය මනසිකාර කරන්න ඕනේ. අපි දැන් පළවෙනි දවසේ දේශනයක් ඇහුවා. ඒ තමයි සාදු භික්ඛවේ කාලේන කාලං අත්ථ විපත්ති පච්චවික්කිතා හෝති. සාදු භික්ඛවේ කාලේන කාලං පරවිපත්ති පච්චවික්කිතා හෝති. සාදු භික්ඛවේ කාලේන කාලං අත්ථ සම්පatti පච්චවික්කිතා හෝති. සාදු භික්ඛවේ කාලේන කාලං පර සම්පatti පච්චවික්කිතා හෝති. උතර කියනවා කලින් කල Tamanට ලැබිලා තියෙන විපත්ති ගැන අනසී කරන්න කියනවා. කලින් කල අනුන්ට තියෙන විපත්ති ගැන සිහි කරන්න කියනවා. කලින් කල Tamanට ලැබිලා තියෙන සම්පatti ගැන සිහි කරන්න කියනවා. කලින් කල අනුන්ට ලැබිලා තියෙන සම්පatti ගැන සිහි කරන්න කියනවා. අපේ ජීවිතේට විපත්ති කියන දේ තියෙනවා. ගොඩාක් විපත්ති තියෙනවා. හැබැයි ඒ විපත්ති පේන්නේ කාටද? ඒ පිළිබඳ සිහිය පිටන්නේ කාටද? ඒ පිළිබඳ අවබෝධයක් දැනීමක් හැඟීමක් ඇති වෙන කාටද? මනසිකාර කරන කෙනෙකුට පමණයි. දැන් විපත්ති තිබූ පමණින් ඒව කාටවත් දැනෙන්නේ නැහැ. ඒ පිළිබඳව අනතුරු පේන්නේ නැහැ. භයානකම තේරෙන්නේ නැහැ. නිදහස් වෙන්න ඕන කියලා සිතක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒක ඇති වෙන්නේ කාටද? අනතුරු තියෙන කෙනාට නෙවෙයි, අනතුරු ගැන මනසිකාර කරන කෙනාට. අනතුරු හැමෝටම තියෙනවා. දැන් කෙලෙස් කියන දේ මේ ලෝකේ අපි හැමෝටම තියෙනවනේ.
හැබැයි මේ කෙලෙස් වල තියෙන ධර්මකම භයානකම දැනෙන්නේ කාටද? ඕ ඒ ගැන මනසිකාර කරන විනාට විතරයි. අනිත් අයට කෙලෙස් තියෙනවද නැද්ද කියලාවත් දන්නෙත් නැහැ. කෙලෙසුන්ගෙන් සියලුම දුක විපති හදලා දුන්නට ඒක කිසිම කෙනෙකුට ගාණක් නැහැ. හේතුව මොකද? ඒ අය ඒ දිහා බලන්නේ නැහැ. ඒක ඒ නිසා ඒ පිළිබඳ ඇති වේ යුතු සිහිය ඇති වෙන්නෙත් නැහැ. ඒවා ප්‍රහාණය කරන්න ඕන කියලා වීර්යය ඇති වෙන්නෙත් නැහැ. ඒ විදිහට අවශ්‍ය කිසිම ධර්මතාවයක් වැඩින්නේ නැහැ මානසිකාර කරේ නැත්තම්. ඒ නිසා ඒක මානසිකාර කරන්න ඕනේ. ඒකනේ මේ නිතර සිහි කරන්න කියන්නේ. Tamanට තියෙන විපත නිතර සිහි කරන්න ඕනේ. අපි දැන් කෑමක් දුන්නොත් කෙනෙක් හැමදාම පුළුවන් තරමක කන්න බෙහෙතක් දුන්නොත් හැමදාම ওই බෙහෙත බොන්න කියලා. ඉතින් මොන තරමට තමයි කන තරමට තමයි පෝෂණය තියෙන්නේ. ඒ වගේ තමයි මේ යථාර්ථය ජීවිතය අනතුරක් තියෙනවා. ඒක සිහි කරන වාර ගණනට තමයි අපිට සිහිය පිහිටන්නේ. ඒක ඒව නිතර සිහි කරන්න කියන්නේ. ඒතර මේ මානසිකාරයටම තව වචන දෙයක් පච්ච වෙක්කිතබ්බං කියන පත්‍යක්ෂා කරනවා කියන්නේ මානසිකාරයට පාවිච්චි කරන තව වචනයක්. ඊළඟට තව සමුනුපස්සනා අනුපස්සනා සමුනුපස්සනා කියන නැවත නැවත බලනවා බලනවා අනුපස්සනා කියන. ඉතින් මේ මානසිකාරයේම තව වචන. එතකොට ධර්මය අපි අර කොච්චර ඇහුවත් මානසිකාර කරේ නැත්නම් ඒකයි ඒ ධර්මය හොට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි ඒ පළවෙනි දේශනේ බුදුන් වහන්සේ ඒකයි ඒ කියපු නැත අපිට තියෙන විපත්ති ගැන නැවත පත්වේක්ෂා කරන්න කියන සාදු බික්කවේ කාලේන කාලං අත්තපච්ච විපත්ති පච්ච වික්කිතා හෝති. මහණෙනි තමන්ට ලැබිලා තියෙන විපත්ති ගැන නිතර සිහි කරන්න කියන්නේ. එතකොට තමයි විපත පිළිබඳව මොකද පිළිටන්නේ. ප්‍රධාන වශයෙන් පිළිටන දේ තමයි සිහිය. අපි කියවන සිහිය කියන්නේ නායකය. එතකොට මානසිකාරය තුලින් තමයි නායකත්වය ඇති කරගන්න තියෙන්නේ. නායකයෙක් අපි කියන්නේ ගොඩනගා ගන්න, හදා ගන්න, පෝෂණය කර ගන්න නේද? ආන්නේ වගේ. එතකොට අපි නිර්වාණය කරා යන්න නම් මේ සිහිය තමයි නායකත්වය. ඒ පෝෂණය කරගන්නේ, ඒ වර්ධනය කරගන්නේ. දැන් සිහිය කියන්නේ අවබෝධ කරගන්න ඕන ධර්මයක්ද, දියුණු කරන්න වඩන්න ඕන ධර්මයක්ද? සිහිය කියන්නේ පෝෂණය කරන්න ඕනේ, වඩන්න ඕනේ, දියුණු කරන්න ඕනේ. අපි කියන්නේ සිහිය වඩනවා කියන සිහිය අවබෝධ කරනවා කියලා කියන්නේ නෑ. සිහිය කියන්නේ පරිඤ්ඤය ධර්මය නෙවෙයි. ඒක භාවයේ තබ්බ ධර්ම වඩන්න ඕනේ, දියුණු කරන්න. එහෙනම් සිහිය වඩා ගන්න නම් මොකද කරන්න ඕනේ? සිහිය වඩා ගන්න නම් ආනමනසිකාර කරන්න ඕනේ. සිහිය වැඩුණාන් පස්සේ සිහිය පිටව ගන්න අරමුණු තුන. ඊට පස්සේ ආයෙත් මොකද වෙන්නේ? ආයෙ මනසිකාර කරන අනිත් පැත්තෙන් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ සිහිය කියන දේ දිනු කරන්න නම් අන්න මනසිකාරයම කරන්න ඕනේ. එතකොට ඒ ධර්මතාවය මනසිකාර කරනකොට ඒ ධර්මතාව පිළිබඳව සිහිය පිහිටනවා. එතකොට විපතක් තියෙනවා නම් විපත පිළිබඳව සිහිය පිහිටනවා. අන්න අපි නිතර මේවා මනසිකාර කරනවා. ඒ නිසා නැවත ඒකයි ඒව බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කියන්නේ. සාදු බික්කවේ කාලේන කාලං අත්ථ විපත්ති පච්ච වෙක්කිතාවත. තමන්ට ලැබිලා තියෙන විවිධාකාර විපත්ති තියෙනවා. ආනේවා පිළිබඳව මනසිකාර කරනකොට ඒවා පිළිබඳව අන්න සිහිය තියෙනවා, වීර්යය ඇති වෙනවා, නුවණ ඇති වෙනවා. ඒවා පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා විපතක් අපි හැබැයි සාමාන්‍ය ලෝකයේ ඒක පිළිගන්නේ නැහැ. දැන් මේක අභ්‍යන්තර විපතක් තියෙන්නේ. හැබැයි ලෝකය පිළිගන්නේ කොහේ තියෙන විපතක්ද? බාහිර විපත. ඉතින් ලෝකය නිතරම බාහිර බලනවා, බාහිර වෙනස් කරන්න යනවා, බාහිර නිවැරදි කරන්න යනවා. කිසි වෙලාවක ඇතුළට එබිලවත් බලන්නේ මේ මෙහි ප්‍රශ්නයක් කියලා හිතන්නේවත් නැහැ. මේ ප්‍රශ්නයක් කියලා කවුරුද වෙන්නුවොත් ඔයාගේ ප්‍රශ්නයක් තියෙන එක ඔයා හදාගන්න කිව්වොත් එන් කැමතිද? නැහැ නේද? ඒකනේ වරදක් පෙන්වනකොට සාමාන්‍ය ලෝකය කැමතිම නැහැ. අඩුපාඩුවක් පෙන්වනකොට කැමතිම නැහැ. ඉතින් අඩුපාඩු පෙන්වන්න ගිය ගමන් මොකද වෙන්නේ? ඊට පස්සේ රණ්ඩු තමයි තියෙන්නේ නේද? මොකද වරදක් පිළිගන්න කිසිසේත් කැමති જાතියක් නෙවෙයි මිනිසු කියන්නේ. සත්තු පිළිගත්තත් මිනිසු පිළිගන්නේ නැහැ. රතුන්න වැරදි අඩුපාඩු අල්ලගෙන ඒව හදන්න හරි ලේසි කියලා. මිනිස්සු මොකද කරන්නේ? අඩුපාඩු හංගනවා කියලා. අර එක්කෙනෙක් අස්වැය දමන කරන එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අස්වැය ගෙනල්ලා දුන්නොත් එහෙම පියවර කීපයක් යනකොට එයාගේ තියෙන ඔක්කොම අඩුපාඩු ටික අල්ල. මොකද එයා හොර කරන්නේ අඩුපාඩු ටික. එයා ඇදට යනවා නම් ඇදට යනවා. ඒ වෙලාවට විතරක් උදට යන්නේ නැහැ. හැබැයි කියනවා අස්වැය එහෙම ඔයා ගත්තට ගෙදර ඉන්න දාසි වැඩ කරන මිනිස්සු ටික අඳුර ගන්න අර්ථම කිව්වා. ඒකට කතා කරන්න එකක් කිව්වා. හිතන්නේ තව එකක් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේම දේශනා කරා
උත්තානං හේතං යදිදම් පසෝ මේ සත්තු හරිම ප්‍රකටයි අප්‍රකට නැහැ. ඒ කට්ටියගේ ඇද නම් ඇදට යනවා. අය ඒ වෙලාවට විතර කෙලින් යන්නේ නෑ. කකුල ඇදගෙන යනවා නම් ඒ හැම වෙලේම ඇදගෙන තමයි යන්නේ. අය මේ කට්ටිය ඉන්නකොට විතර එහෙම මේව කරන්නේ නෑ කියනවා. මිනිස්සු එහෙම නෙවෙයි කියනවා. ගහනං හේතං යදිදම් මනුස්සා මිනිස්සු හරි গুপ্তයි. මිනිස්සු හරි গুপ্তයි කියනවා. ඒ නිසා මිනිස්සුගේ ගති ලක්ෂණ මිනිස්සු නිතරම වහගෙන ඉන්නේ. මොකද මිනිස්සු මේක තමන්ගේ ප්‍රශ්නයක් කියලා දකින්නේ නැති නිසා. ඒ නිසා මිනිස්සු කැමති නැහැ මේක ඇතුලේ ප්‍රශ්නයක් ඇටියට දකින්න. ඒ නිසා ඒකයි ඇතුලේ තියෙන කෝ වහගන්න. ඇතුලේ තියෙන දේවල් වහගෙන බොරු තමයි පෙන්වන්න බලන්නේ. ඒ නිසා සාමාන්‍ය හිතක තියෙන ස්වභාවයක් ඒකයි තමන්ගේ වරදක් අඩුපාඩුවක් පිළිගන්න කිසි කැමති නැහැ. ඉතින් ඒ නිසාම තමයි මිනිස්සුන්ට ගැලවෙන්න බැරි. ඒ නිසා මේක ඇතුලේ ප්‍රශ්නයක් කියලාන්න මේක ඇතුලේ තියෙන විපස්සයක් ඇතුලේ තමයි සතුටු වෙන්නේ. අර කොසරත්මාට කියනවා බුදුරජාණන් වහන්සේ මේ අභ්‍යන්තරයේ තමයි සැබෑම සතුටු ඉන්නේ. පිට ඉන්න සතුරන්ට කරන්න පුළුවන් දේවල් බොහොම අඩුයි. සීමිත දේවල් කරන්න පුළුවන් අනතුරු හරි බොහොම සුළු හානියක් වෙන්නේ. දැන් හතරකට පුළුවන් අපේ ගෙවල් දොරවල් විනාශ කරන්න පුළුවන් මරන්න පුළුවන් ඕට එහා දෙයක් කරන්න බෑ. හතුරා හිතුවොත් මූ ගිහින් දාන්න නිරේ කියලා. දැන් දාන්න පුළුවන්ද? බෑ. ඊළඟ ජීවිතේ මම කොහමරම ප්‍රේත ලෝකේ යවනකොට යවන්න පුළුවන්ද? එහෙම යවන්න බෑ. හැබැයි ආන්නේ හතුරට බැරි බාහිර හතුරන්ට බැරි දේ ඇතුලේ ඉන්න හතුරන්ට කරන්න පුළුවන්. රාගයට පුළුවන් ඒ වැඩේ කරන්න. දේශයට පුළුවන් ඒ වැඩේ කරන්න. මාන්නයට පුළුවන් ඒ වැඩේ කරන්න. අහංකාරකමට ඒ වැඩේ කරන්න පුළුවන්. කපටිකමට ඒ වැඩේ කරන්න පුළුවන්. ඉර්ෂ්‍යාවට ඒ වැඩේ කරන්න පුළුවන්. උද්දච්චකමට ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේ අර ඇතුලේ තියෙන සතුරන්ට පුළුවන් අන්නර පිට සතුරන්ට කරන්න බැරි සතුරුකම කරන්න. ඒ නිසා සැබෑ සතුරු ඉන්න පිට නෙවෙයි. ඇතුලේ. ඉතින් ඒක පේන්නේ කාටද? ඇතුලේ හතුරු පේන්නේ කාටද? ආන බලන කෙනාට විතරයි. නැත්තම් අනිත් අයට පේන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතරම පත්‍යේශා කර සීකල බලන්න කෙනා මේ වගේ විපතක් ඇතුලේ තියෙනවා. ආන්නේ කෙනාට තමයි විපතින් නිදහස් වෙන්න පුළුවන් අවශ්‍ය සත්‍ය ලැබෙනවා. ඒතර විපතින් නිදහස් වෙන්න නම් ඡන්දය අවශ්‍යයි. ඉස්සල්ලාම අවශ්‍ය දේ මොකද්ද? කැමැත්ත ඇති වෙන්න ඕනේ. අයින් කරන්න කැමති වෙන්න ඕනේ. දැන් අපේ කාමරේ කුණු ගොඩවල් තියෙන. ඉස්සල්ලාම මොකක්ද තියෙන්න ඕනේ? අයින් කරන්න කැමති වෙන්න ඕනේ. ඒතර තමයි අනිත් අය ඇවිල්ලා අයින් කරනකොට ඉඩ දෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? කැමති නැහැ. ඒකයි. ඒ වගේ ඉස්සල්ලාම ඇති වෙන්න ඕනේ දේ තමයි කැමැත්ත. මූලයෙන් ඉස්සල්ලා ගහක මුල් වැදුනොත් තමයි ගහ පැලවෙන්නේ. ඒ වගේ අපේ පැලවෙන්න ඕන මුලක් තමයි අයින් කරන්න. ඒවට කියන උපං අකුසල් ප්‍රහාණය කරන්න ඡන්දය. ඒ ඡන්දය ඇති වුණොත් තමයි පුළුවන්. ඒක ඉදිපාදයක් ඇටියටත් ඕනේ. ඉතින් අර විදියට අභ්‍යන්තරිකව තියෙන අර කෙලෙස් සතුරන් ගන්න හඳුනාගත්තොත් ඒ අය ප්‍රහාණය කරන්න තමයි යන්නේ කැමති. අයින් කරන්න තමයි කැමති. එතකොට ඕනක වෙලාවක කවුරුහරි පෙන්වුවොත් ඒක රකමැත්තක් පළ කරන්නේ නැහැ. එතකොට අවශ්‍ය අර ඡන්දය, චිත්තේ, වීර්ය, විමර්ශා වැඩෙනවා, ඉද්ධිපාද වැඩෙනවා, බුද්ධංග වැඩෙනවා. ඒ වැඩෙන්නේ අර මානසිකාර කරන්න. එතකොට ඇතුලේ සතුරන් පෙන්වන්න දකින්න ඒක ප්‍රහාණය කරන්න අවශ්‍ය අන්න මේ සත්‍යය ලැබෙනවා. ඒකයි ඒ ජවය ලැබෙනවා. ඒ ජවය ලැබෙනකින්ද මනසි කාර්යය. ඒතර එක ක්ලේශයන් තවදුරටත් ඒ වාගේ අනතුරු දැක්කොත් ඒ ක්ලේශ ධර්මයන් ඊට පස්සේ අයින් කරන්න කැමති වෙනවා. ඉතින් ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අත්ත් විපatti ආන නිතර සිහි කරන්න කියනවා. ඒතර එක විපතක් නෙවෙයි විපatti ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම විපතක්ම ගැන සිහි කරොත් ඒ හැම අනතුරක්ම ගැන සිහි කරොත් අත්නේක නිදහස් වෙන්න පුළුවන්. අපිට මරණය ගැන හැම කොයි මොහොතේ ඉන්න පුළුවන් කමක් නේද? ඉතින් ඒක අපිට තියෙන විපතක්. ඒකයි නිතර සිහි කරන්න. මේ බණ කියන්නේ ඉස්සෙල්ලාම තාම සිහි කළ දෙන්නේ. ඒකයි මේ සමාත අවසාන දේශනීය වෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ බුදුරජාණන් වහන්සේ අනාගතයේන පිනිමිදක් වගේ. අපිට මහා ඉහත්යක් පෙවුනට ඒකේ මහා ඉහත්යක් නැ නිකන් මధుර කුඩුවක් පුළුවන් නේද? මధుර කැවිල විද්ද ගමන් ඊළඟ දවසේ නේද? පොඩි විස බීජයකට පුළුවන් අනිත් පැත්තට දාන්න. ඉතින් ඒ වගේ හයියක් හත්යක් නැහැ. නමුත් හයියක් හත්යක් තියෙනවා වගේ පේනවා නේද? ඉතින් එතකොට අර විදිහේ අන්න අපේ ජීවිතේ ඒවා තියෙන විපත්ති. ඉතින් ඒව ගැන සිහි කරනොත් මන්නේ ඒකෙන් නිදහස් වෙන්න අපි බලමු.
ඉතින් ඒ විදිහට ඒකයි මේ ඒ අහන ධර්මයේ මනසිකාර කරන්න ඕන. ඒතරේ මනසිකාර කරන්න තමයි ඒ දෙයින් අවශ්‍ය දේ අපිට ඒතර පෝෂණය වෙන්නේ. ඒ මනසිකාර විපතන්න විපත මනසිකාර කරන තුළින් අපි විපතින් නිදහස් වීම හැකියාව ලැබෙනවා. ඒ වගේ අපිට සම්පත් ලැබිලා තියෙනවා. ඒ සම්පත් ගැන සිහි කරන තමයි ඒ සම්පත අපි අපතේ යන්න දෙන්නේ නැහැ. ඒක පරිභෝජනය කරන පාවිච්චි කරන්න පටන් ගන්නවා. අපිට බුද්ධ ශාසන සම්පත්තිය ලැබිලා බුදු කෙනෙක් සරණ යන්න ලැබිලා තියෙනවා. ධර්මයේ සරණ යන්න ලැබිලා තියෙනවා. සංඝයා සරණ යන්න ලැබිලා තියෙනවා. දැන් ඒකේ වටිනාකම නොදැක්කොත් මොකද වෙන්නේ? ඒක මේ සංසාරේ හැමදාම ලැබුණ එකක් වගේ තමයි. දැන් හැමදාම බෞද්ධ වෙලා ඉපදුනා වගේ තමයි මිනිස්සු හිතන්නේ. නේද? ඊළඟ ජීවිතේත් කවුරු වේද කියලා හිතන්නේ. බෞද්ධයෙක් වෙයි කියලා හිතනවා. නේද? මේක තමයි කල්ප කෝටි සහස්‍රයකට පස්සේ තමයි බුදු කෙනෙකුගේ ශ්‍රාවකෙක් වෙන්න ලැබිලා තියෙන්නේ. සමහරලාට සමහරුන්ට එහෙම ලැබෙන්නේ. මේක මේ හැමදාම ලැබිච්ච එකක් නෙවෙයි. ඉතින් ඒ සම්පත අන්න අපි වටිනාකම නොදැක්කොත් මොකද වෙන්නේ? දුර්ලභ නොවුනොත් අපිට ඒක සුලභ වෙනවා. ඒක දුර්ලභ වෙන්න ඕනේ. ඒකනේ දුර්ලභෝ වික්කවේ බුද්ධෝත්පාදෝ ලෝකස් මේ ලෝකේ අහම්බෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි බුදු කෙනෙකුගේ පහළ වෙන්නේ. ඉතින් ඒකයි නැවත නැවත සිහි කරන්න ඕනේ. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. උන්වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන්නේ ඊටාමත්ම කලාතුරකින්. ඇහුවත් බන අවබෝධ කරගන්නේ ඒ කියන්නේ අහන අය දුර්ලභයි කියනවා. අහන අයගෙන් තව දුර්ලභයි කියන මතක තියාගන්න. මතක තියාගන්න අයගෙනුත් මෙනෙහි කරන අය තවත් දුර්ලභයි කියන. මෙනෙහි කරන අයගේ අවබෝධ වෙන අය තවත් දුර්ලභයි කියන. ඒ හැමෝටම ලැබෙන්නේ 100ක් ඇහුවොත් මතක තියානේ මතක හිටින්නේ 25කට. අනිත් අය ඔක්කොම මතක වෙනවා. ඒ මතක තියාගත්ත 25 මානසිකාර කරන්නේ සමහර තව 10යි. ඒ 10න් අවබෝධ වෙන්නේ සමහරට එක්කෙනෙකුට වෙන්න පුළුවන් අවබෝධ වෙන්නේ. මානසිකාර කරලා සමහර අයට අවබෝධ වෙන්නේ නෑ. මොකද අවබෝධ වෙන්න පරක් වෙනවා සමහරලාට. ඉතින් ඒ විදිහට ඒකයි මේ ලෝකේ සුලභ කාරණා නෙවෙයි. ඉතින් ඒ වාසනාව අපිට ලැබිලා තියෙනවා. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහිලා තියෙනවා, බණ අහන්න ලැබිලා තියෙනවා, බණ ඇහුවා, ඒවා මනසිකාර කරා යම් වැටහීමකුත් ඇති වුණා, අවබෝධ වුණා. ඒ නිසා දැන් ඒවා ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක හැමෝටම ලැබෙන භාග්‍යයක් නෙවෙයි. ඉතින් ඒක තව ඒකේ වටිනාකම මනසිකාර කරන්න තව තවත් මොකද වෙන්නේ? තව තවත් එතකොට මේ බණයි සීමටම තව ඡන්දය ඇති වෙනවා, වීරිය ඇති වෙනවා, විමර්ශය ඇති වෙනවා. ඒකේ වටිනාකම තව තවත් සිහි කරනකොට. එතකොට මේ ලැබුණු අවස්ථාව කිසිසේත් ගිරවන්න බාහිර දේවල් මුල් කරගෙන බාහිර ප්‍රශ්න මුල් කරගෙන එතකොට මේ යන ගමන අඩාල කරගන්නේ නැහැ. ඒකයි. දැන් අපිට ලෙඩක් හැදුනොත් එහෙම දරුණු අපි පිළිකාවක් කියලා. එතකොට අරයාගේ ප්‍රශ්න මෙයාගේ ප්‍රශ්න හින්දා Tamanට බේත් කරගන්න එක නතර කරගන්නවා. අර කට්ටියට කන්න නැහැ, මේ කට්ටියට කන්න නැහැ, අර කට්ටිය අමාරු, මේ කට්ටිය අමාරුයි, අරයාත් ලෙඩ මෙයාත් ලෙඩ කිය දැන් ඒව දිහාද බල ඉන්නේ නැත්තම් තමන්ගේ ලෙඩේ සුව කරගන්න එකද කරන්නේ. දැන් හිස ගිනි ගත්තොත් අර කියන්නේ නේ. හිස ගිනි ගත්තොත් මොකද කරන්නේ? ගින්නත් එක්ක යනවා දෙක එක්කෙනාට නේද? ඒතර ඔක්කොම අතැල්ල මොකද කරන්නේ? මොන වරප්‍රසාද ලැබුණත් මොන දේ ලැබුණත් මොන තනතුරු ලැබුණත් ඔක්කොම පස කියලා යන්නේ අනගින්න නිවා ගන්න. සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ කාමරාග පහනාය සතෝ බික්කු පරිප්පජේ කියලා. එතකොට අර බාහිර දේ මොන දේ තුනත් අර තමන්ගේ දේ නිදාසෙන් තමයි නැත්නම් තමන්ගේ දේ කරගන්න තමයි වෑයම් කරන්නේ. ඒ නිසා ලැබිලා තියෙන සම්පත්තියන් ගැන එකයි නිතර අන මෙනෙහි කරන්න කියන්නේ. ඒතර ඒව මෙනෙහි කරන අයට තමයි ඒකේ අන්න ලැබිය යුතු දේ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඇහුවාට විතරක් වන්දේ මනසිකාර කරන්න. මනසිකාර කරාම තමයි අනසීය පිහිටන්නේ, නුවණ පිහිටන්නේ, වීරිය ඇති වෙන්නේ, බෝධිපාශික ධර්ම 37ම වර්ධනය වෙන්නේ මොකද මනසිකාරයෙන්. ඒතර ඒක මනසිකාර ධර්මයක් මනසිකාර කරනකොට තමයි බෝධිපාශික ධර්ම 37 තුලින් වර්ධනය වෙනවා. ඉතින් බෝධිපාශික ධර්ම වැඩෙන්න තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය පසුබිම ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය වඩන්න යම් සිහියක් අවශ්‍ය නම්, වීරියක් අවශ්‍ය නම් ඒ ඔක්කොම වර්ධනය වෙනවා. ඉතින් ඒකට අපි අනිවාර්යයෙන් මනසිකාර කරන්නම ඕන. ඊළඟට අපි සමාධිය කතා කරා නේද?
සමාධිය බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න අනිවාර්යයෙන්ම ශාවකයා දිනු කරන්න ඕනි දෙයක් නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතෝ සචේ පඤ්ඤංච සචේ ඥානංච පඤ්ඤංච සවේ නිපාන සම්තිකේ කියලා නත්ති ඥානං අපඤ්ඤස්ස ප්‍රඥාව නැත්නම් ධ්‍යාන වඩන්න බෑ ධ්‍යාන වැඩි වෙන්නේ නැත්නම් ප්‍රඥාව වඩන්නත් බෑ එනම් මේ ධ්‍යානීය ප්‍රඥාවක් තියෙනවා නම් තමයි නිර්වාණය කරා යන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන්ම නිවන් දකින්න තිබිය යුතු දෙයක් තමයි මොකද්ද සමාධිය දැන් ඒ පිළිබඳව අපි මනසකාර කරොත් තමයි නිවන් දකින්න අනිවාර්ය සමාධිය ඕන කියන සිහිය තියෙන්නේ නැත්නම් මොකද වෙන්නේ ඒක සමල්ලට ගිලීලා යන්න පුළුවන් ඉතින් ඒකට කර යුතු දේ තමයි මොකද්ද මනසකාර කරන්න ඒකයි ඊතර මනසකාර කරන්න තමයි සමාධියෙන් තොරව නිවන් දකින්න බෑ කියන සිහිය පිහිටෙනවා ඊතර සමාධියෙන් තොරව නිවන් දකින්න බෑ කියන අවබෝධය ඇති වෙනවා එහෙනම් සමාධිය වඩන්න ඕන කියන දැඩි වීරියක් ඇති වෙනවා කොච්චර බැරි වුණත් මම කොහොම හරි මේ සමාධිය අනිවාර්යෙන් වඩනවා එහෙම නැතු පුළුවන් කමක් නැහැ. ඒතර මේ සමාධිය ගැන මනසකාර කරොත් තමයි තියෙන්නේ. ඒතර අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සමාධියෙන් තුරු නිවන් දකින්න බැහැ. එහෙනම් අපි ඒ ගැන කෙනෙක් මනසකාර කරොත් අන්න ඒ පිළිබඳ යට අන්න අවශ්‍ය ධර්මතාව ඔක්කොම වැඩි. ඒතර සමාධිය කියන්නේ එක පැත්තකින් සමාධියට ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඡන්දය කියන එක ඇති වෙන මනසකාර කරන්න. ඒ වගේම සමාධිය පිළිබඳ ශ්‍රද්ධාව පිටු ගන්නවා. ශ්‍රද්ධාව තමයි පිළිගැනීම. ඒ කියන්නේ සමාධියෙන් තොරව මේ ධර්මය අවබෝධ කරගන්න බෑ කියන පිළිගැනීම. එතකොට ඒ අවබෝධය කාගේද? බුදුරජාණන් වහන්සේ. ඒ අවබෝධ පිළියරන් තියෙන. ඒ පිළිගත්තම ගන්නද? ඒකත් මනසේ කාර්ය කිරීමයි තමයි. මනසකාර කරොත් තමයි පිළිගැනීම ඇති වෙන්නේ. එතකොට ඒ විදිහට සමාධිය පිළිබඳව මනසකාර කරන්න ඉතින් සමාධිය පිළිබඳව හැම පැත්තකින්ම අවශ්‍ය ධර්මතා වැඩෙනවා. ඒ වගේම සමාධිය කියන්නේ මොකක්ද? දැන් බුදුරජාණන් වහන්සේම නිර්වචනය කරලා තියෙනවා සමාධිය කියන්නේ මොකද්ද? යා චිත්තස ඒකග්ගතා අයං තත් සමාධි. සිතේ ඒකගතාවය තමයි සමාධිය. ඒතර මේ සමාධියේ අර්ථය අපි හොඳට සිහිය තියෙන්න නැත්නම් මොකද වෙන්නේ? සමාධිය වඩන්න කියලා එක ඊට පස්සේ සමාධිය කියලා එකක් ගන්න හැබැයි ඒක අර්ථය දැනගත්තේ නැතුනොත් මොකද වෙන්නේ? කෙනෙක් සමාධිය කියනවා භාවනා කරන මොකොත් නොදැනී ඉන්නවා නම් අන්න සමාධිය වඩනවා කියලා කියනවා. නේද? තව මොනවා හරි කියනවා. ඉතින් ඔය මොනවා කිව්වත් සිහිය තියෙනවා නම් සමාධිය කියන්නේ සිතේ එකඟතාවය කියලා නේද? යා චිත්තස ඒකාග්‍රතාවයන් තත් සමාධි සිතේ එකඟතාවය ඇති වෙනවා. නැත්නම් ඒකාග්‍රතාවය ඇති වෙන මොකක් එක්කද? කුසලයට එක්ක. කුසලයේ පවත්තන නැත්නම් කුසලයට එක්ක ඉන්න මේ හිතේ රුචියක් කැමැත්තක් ඇති වෙනවා. ආන්නේ රුචිය කැමැත්ත ඇතිවීම තමයි එකඟතාවය කියන එක තේරෙන්නේ විරුද්ධ නැහැ කියන එක. ඒතර කුසලයට හිත විරුද්ධ නැති තත්ත්වයටපත් වීම තමයි සමාධිය කියන්නේ. ඒතර සමාධිය තුනම ඕනම ධර්ම මනසකාරයක් කරන්න බෑ. මේ විරෝධතාවය පාන්නේ නේ. මොකද සිත එක තැනක එක අරමුණක ඉඳීමට දැන් හුරු වෙලා තියෙනවා. මොකද ඒ එක දෙයක් කරලා තියෙන නිසා. ඒතර සමාධිය වඩනකොට අපි එකයි එක අරමුණක් කරන් ඒකම දිගටම පවත්වන්න. ඒතර සිතේ කුසලයට රුචි කර ගැනීම එක කර ගැනීම තමයි සමාධිය කරන්නේ. ඒකයි සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මකෙන් හැම ධර්මතාවයකට ප්‍රමුඛත්වය දෙන්නේ සමාධිය. දැන් අපි ඕනම වැඩකට ප්‍රමුඛත්වය දෙන්නේ නැත්නම් ප්‍රධාන දේ තමයි එකඟතාවය. ඒක වැඩක් කරනකොට අපි එකඟතාවයකට එන්න ජීවිසුන් ගහ ගන්නවා. එතකොට තමයි අපිට වැඩ දිගටම කරන්න පුළුවන්. ආන්නේ වගේ තමයි සිත කුසලයට එකඟ වෙන්න ඕනේ. අන්න ඒතර තමයි කුසලයේ තුල හිත පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කුසල ධර්මයන් ඇති කරගෙන අවශ්‍ය අවබෝධය කරන්න සිත එකඟතාවයේ තියෙන්න ඕනේ. හිත විරුද්ධ වුණොත් කවුරු ආවත් වැඩක් නෑ. අනිත් ඔක්කොමත් ඇවිල්ලා හිත කියන දෙයට කැමති නෑ. ඒතකොට ඒකයි බුද්ධ ශාසනයක් ලැබුණා කරන්නේ සත්පුරුෂ ලැබුණත් නෑ. සද්ධර්මය ලැබුණත් නෑ. ධර්මයට සමහර අයගේ කැමැත්තක් ආශාවක් රුචියක් නෑ. ඒතකොට බණ ශාලාවකට ආවත් බණ අහන්න විදියක් නෑ. මොකද එකඟතාවයක් නෑ. ඒතකොට මෙයා මේ දේවල් හිතේ ඉන්නවා. බණත් ඇහෙනවා. ශාලාවෙත් ඉන්නවා. ඒ වුණාට ඉතින් වැඩක් නෑ. මොකද එකඟතාවයක් නෑ. ඒ අහගෙන ඉන්න. ඒ නිසා ඒකට එකඟතාවය අවශ්‍යයි. ඉතින් ඒ විදිහට සමාධිය කියන දේ අපි වගේ හොඳට සිහි කරලා තිබ්බොත් තමයි අපි සමාධිය කියන්නේ මේ වගේ දෙයක්. ඒතර සමාධිය වඩන්න අපි ගන්න නිතර මානසිකාරයක් ගන්නවා. ඒ කියන්නේ සමාධිය වඩන්න නම් නිමිත්තක් අවශ්‍යයි. භාවනා නිමිත්තක් අරගෙන ඒක දිගින් දිගට වඩන්න ඕනේ. ඒතර ඒ වැඩිම තුල තමයි යන්න අපිට සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සමාධිය පිළිබඳව අපි
හරි විදියට මනසිකාර කරලා තිබුත් තමයි සමාධිය පිළිබඳව අපිට හැම පැත්තකින්ම අවබෝධයක් තියෙන සමාධියේ අර්ථ වශයෙන් දන්නවා සමාධිය වඩන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් ඒ විදියට ඒවයි නිතර නිතර අහපු දේ මනසිකාර කරන්න විතර තමයි ඒ පිළිබඳව අපිට සිහිය නුවණ ප්‍රඥා ආදී ධර්මතාවයන් වර්ධනය වෙන්නේ. ඒ වගේම අපි සවනය කළා මේ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයට අවබෝධ කරගන්න අවස්ථා තුනක් තමයි සත්‍යානු රාක්කී සත්‍යානුබෝධ සත්‍යානු පත්‍ය චතුරාර්ය සත්‍ය ඉස්සෙල්ලාම ආරක්ෂා කරන්න ඕන. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි චතුරාර්ය සත්‍යයට පැමිණෙන්න තියෙන්නේ. ඊතර ශ්‍රාවකයා පළවෙනි පියවර තමයි චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරගන්න ඕනේ. ඊතර අපි දෙයක් දන්නවා ආරක්ෂා කරගත්තොත් තමයි ඒ දේ අපිට ලබාගන්න නැත්තන් අපට ඒදේ කරා ප්‍රවේශවුණ ලැබෙන යමක් ආරශා කර ගත්තු නේද සාමාන්‍ය ජීවිතත් කියන්නේ මේ හර හම්බ කර ගති හොඳ ආරශා කර ගන්න කියල කියන්න ඒ ආරශන කරත්මක දෙන්නේ ඊට පසේ පරිභෝජනය කරන්න ලැබෙන්නේ නැහැ ඉති ඒවගේ තමයි චතුරාර් සත්‍යය ආරශා කරගන්නු එකට අපි බුදුරජාණන් වන්ස පෙන්නවා කරුණු පහක්කේ තමයි සද්ධහා රුච්චි අනුස්සවන ආකාර පරවිතර්ක දිට්ටි නිජානක් කන්ති ද මේවා පිළිබඳවත් ඒකයි අපි මනසිකාරකරොත්තමයි එත චතුරාල් සත්‍ය අවස්ථා තුනකද අපේ ජීවිතර ප්‍රවේශ කර ගන්න ඕන කියනට එතොට අපඒක සීය වසයෙන් අපට පිහිටන. එතර චතුරාල් සත්‍යය ගැන කියනකොටම අපි දන්නන්නේ චතුරා සත්‍ය ඉස්සල්ලාම කළ යුතු පලවෙනි පියවර තමයි මේක සද්ධාවතුන මේ චතුරාල් සත්‍ය පිළිගන්න අවබෝධ කරගන්න ඉස්සල කළ යුතු දේතමමකක්ද පිළිගැනීම එතර කවරුවරකිවොත්තව පිළිගන්න මේ තින් අවබෝධ කරන්න කිවත් අපි දන්න ඉස්සට තියනු කෙරෙද පිළිගන්න පස්ස තමයි අවබෝධ කරගන්න අවබෝධ කරගත්තට පස පිළිගන්න අවශ්‍ය නෑ අවබෝධ තියනවන නේද අවබෝධනාට පස්සේ හැබැයි අවබෝධ වෙනකම් පිළිගන්න වෙනවා ඉති ඒවිදියට අපට මේ ධර්මතාවයන් අපි අහල නැවත නැවත මනසිකාරකොරොත් ඒ වගේ අර්ථ අපට හරියට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන එත අපේ හරියට එතර බුද්ධ ශාසනය ප්‍රවේශවෙන් ඕන විදිට ප්‍රවේශවෙන ඒ අපිදරන් වස කරම මුහදට ප්‍රවේශනවාගේ එතට ඕනම කෙනෙකුට මේක ප්‍රවේශයක් වෙන්න පුළන්ගද පිළිගැනීම කෙනක මේ ලෝක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නමකද කෝමත් පිළිගත්තනම් බුදු කෙනකේ දෙයක් පිළිගන්න බැරි ප්‍රශ්නයක් නෑ උන්වහන්සේක අවබෝධය පිළිගන්න බැරි ප්‍රශ්නයක් නෑ ඒක අනිවාර්ය යොමු වෙනවන ඉති ඒක කෙනෙක් හරියට දැනගත්තු තයක් ලම්බුදු කෙනෙක අවබෝධ සෙල්ලාම් පිළිගන්න තමයි මේ චතුරාර්ය සත්‍යය ති චතුරාර් සත්‍යය පිළිගත්තොත්තමයි එයාට ඉදිරියට මේ චතුරාර් සත්‍ය අවබෝධය කරායන්න පුළන් චතුරාර් සත්‍ය අවබෝධ කරගන්නත් භාවිතා කරන්නට පිළිගන්න උපකාර කරන ධර්මතාව සද්ධහමයි එයා චතුරා සත්‍ය අවබෝධය සඳහා භාවිතා කරන්න ති සද්ධාව ඇතුුණු කෙනා ධර්මස්වනය කරනවා බනාන්නහන්නහන්න යට එක මතකතියාගනය වරියෝන් සුමස්කාරය කරලා ඉට පසයා තමන්ගේ ජීවිතගේ ධර්මය අවබෝධ කරගන්න. ඉති මේ විදියට ඒ අහපු දේවල් පිළිබඳ අප අර මනස්කාරකරොත්තමයි අන්න ඒව පිළිබඳත අපිට ඒතට ශාසන අපි ප්‍රවේශයෙන් ඕන දේ පිළිබඳ හොද සීය නුවන අපි දන්න. එතරේක එකන මොනුවක්ව අපි දන්න මේ ශාසනය අපි අන්වරු මෙන්න මේ ක්‍රමයට මේක මුලින්ම රාතන් වහන්සලා වගේ මේ රහත් මානසිකත්වයන් කතා කරන්න යන්නේ ඒම කරොත්මක දෙන්නේ ඉතින් අවුල් ගොඩක් විතර ඒ අත්නවේ කියන මේ අත්නවේ කියන වෙනගෙන කුත්නය කිවා ඉතින් ටිය කොල්මංගලන නේද ඉතින් ඒ වගේ අමුතු බනාපුවාමක දෙන්නේ ඒව තමන්ට අවිෂයයි විසේ නෑ ඉතින් ඒවා කියමං හැටිට කියන නේද කියමං කිවට හැටිට කිවට ඒවා ඉර්වාසය නොකන්න සත්වයන්න පුජේතු මෛත්‍රී කළ වැඩන්න ෑන නේද දරාතන් වහන්සලට ඇතිවෙන දේවල් ඒ අපි කල්ල තුදාගත්තමක දෙන්න එත සමාරක මෛත්‍රී කරන්න වැඩන්න ඇති සත්ව ඉන්ුව මෛත්‍රී කරන්න නේද ඒවගේ වතු වෙන්න මොකද ධර්ම කරනුත්තෙක්ම අපි ගිලෙන මද රාත්තන් වහන්සලගේ මානසකත්තන් අපි කල් ඇතුව දාගන්න අපි ඒවා අපේ භාෂාවට ගන්න නේද අපේ විවාහාරයට ගන්න මට මේ කිසිුවක් පේෙන් ඇන කියලා කියනවා ඉතිේවා වචන විතරයි මං ඔක්කො මතැල් ඉන්න කියනවා ඇබැයි ඒව වචන පමණ නේද කිසි දේක බැඳීමක් නේති ඕ අපට කියන්න පුළුවන් වාසාවට දාගන්නත් පුළුවන් හැබැතිම කිවට
ඔව් මේක මගේ නෙවෙයි මං ඔක්කොම ඇතෑරිය කිව්වට මේක සංස්කාරය සකස් කරලා තියෙන ඇතෑරෙන්න නෙවෙයි වචන වශයෙන් කියන්න පුළුවන් ඒකයි ඉතින් ඒ නිසා මේ ශාසනය එකයි න ආදිකේ වඤ්ඤා කියන්නේ මුලින්ම මේ රාතන් වහන්සේලා වගේ භාෂා පාවිච්චි කරන්න එහෙම යන එකක් නෙවෙයි විවහාර කරන්න යන්නෙත් නැහැ භාෂා පාවිච්චි කරන්න යන්නෙත් නැහැ නේද සමහරු කියනවා මම නැත්තම් ආයෙ මොකටද භාවනා කරන්නේ නේද ඉතින් ඊට පස්සේ මේ මම නැත්තම් ඊළඟ ජීවිතේ කරපුවා කොහොමද එන්නේ ඉතින් ප්‍රශ්න ගොඩයි නේද විතරක උඩමවා හැමදාම ඊට පස්සේ එයාත් නෙවෙන්නම් කාටද ඊට පස්සේ ඉකරන්නේ යන්නේ නේද එහෙනම් කමක් නැහැ නේ යා නෙවෙයි නම් නේද එයා නෙවෙයි නම් ඉතින් කර්ම ඇතුළට මොකද වෙන්නේ නේද ඉතින් ඔයගේ අනවශ්‍ය දේවල් ඊට පස්සේ අයෝනිසෝ මනසිකාරය තමයි කරන්නේ මොකද ඒ ශාසනයට ප්‍රවේශ වෙන්න ඕනි තැනින් නෙවෙයි ප්‍රවේශ වෙන්නේ ශාසනයට ප්‍රවේශය තියෙන්නේ මොකේද ශ්‍රද්ධාවෙන් සද්ධාව තමයි ප්‍රවේශය තියෙන්නේ හැබැයි සද්ධාව තුළ ඉන්නවා කියන එක නෙවෙයි ඒකයි සද්ධාව ප්‍රවේශය පමණයි හැබැයි සද්ධාව ප්‍රවේශ වෙන්නේ නැතුව වෙන තැන් වලින් ප්‍රවේශ වෙන්නට නෑ අවශ්‍ය හරි තැනින් ප්‍රවේශ වෙන්න ඕනි හරි තොටුපොළින් යන්න ඕනි අනවශ්‍ය තොටුපොළින් ගියොත් එහෙම මොකද වෙන්නේ ඊතර වෙන්න නෙවෙයි ආයෙ ගිහින් තමයි වෙන්නේ ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිළිවෙලක් දේශනා කරලා තියෙන්නේ ඒකට තමයි අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ පටිපදා ඒකයි ඒතකොට තමයි යා පිළිවෙලට මේ වෙන්නේ දැන් අපි දන්න යෝනිසෝ මනසිකාරය කරන්නත් තිබී යුතු දේ තමයි මොකද්ද ශ්‍රද්ධාව තියෙන්න ඕනේ ඒක පිළිගත්තොත් තමයි මනසිකාර කරන්නේ ඒක පිළිගත්තේ නැත්නම් මනසිකාර කරන්න දෙයක් නෑ ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන ධර්මතා අපි සමහරට මනසිකාර කරන්නේ නැහැ. ඇයි? අපි ඒව ප්‍රධාන දේවල් ඇටිට අපිට ඒව ලොකු කමටහනොත් නෙවෙයි. දැන් අහලා ඇතිනේ තාන සූත්‍රය කියලා තියෙන. ඒක දේශනා කරන ජරා ධම්මෝ මි ජරම්මා අනිතීතෝති අබින්නම් පච්චවේ කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහත්තේනවා පබ්බචිතේනවා. ඒ වගේම ලෙඩවීම ගැන මරණය ගැන සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වීම ගැන සබ්බේහි මේ පීහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ මා සතු සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා නැති වෙනවා කියලා අබින්නම් පච්චවේකි තබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහත්තේනවා පබ්බජිතේනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම නිතර සිහි කරන්න කියලා. ඒතර ඒක සිහි කරන්නේ කවුද? එහෙම සිහි කරන්න නම් මොකද තියෙන්නේ? පිළිගැනීම තියෙනවා. දැන් ඒ දේශනෙම පෙන්නනවා මහණෙනි මේ විදිහට මේ කරුණ පහ Tamanට වගේ අනුන්ටත් දාලා බලනවා නම් ඒවා පුරුදු කරන කෙනාට මග්ගෝ සංජායති කියන මාර්ගය ප්‍රකට වෙනවා කියන. එයා මේ මාර්ගය පුරුදු කරන කරත් සංයෝජන නැති වෙනවා කියන. අනුශේ ධර්ම නැති වෙනවා කියන. ඒක රහත් වෙන්න පුළුවන්. ඒ දේශනේ තුලින්ම කෙනෙකුට රහත් වෙන්න පුළුවන්. අපි කියමු දැන් ජරාව ගැන සිහි කරනවා කියලා. ඒතර ජරාව ගැන සිහි කරනකොට එයාට ඒක බොහොම ගැඹුරට දක්ව වඩන්න පුළුවන්. දැන් ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? කන්දිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡිත ආයුනෝ සංහානි ඉන්ද්‍රියාන පරිපාකෝ. මේ දත් කැඩිලා හැම කල්වා කෙසිදලා ඊළඟට ආයුනෝ සංහානි කියන්නේ අවශ්‍ය ගෙවුණු. ඉන්ද්‍රියාන පරිපාකෝ මේ ඇහැ මෝරලා යන. ඉන්ද්‍රිය කන මෝරලා යන. ඒ කියන්නේ මොදිරාපත් වෙනවා. ඉතින් මේ විදිහට කෙනෙකුට නිතර නිතර සිහි කරොත් එතන මේ ජීවිතය කියන්නේ ජරාවටපත් වෙන. මේ ඇහැ කියන්නේ දිර්ලා යන එක. කන කියන්නේ දිර්ලා යන එක. නාසය ඊළඟට ශරීරයේ මනස මේ ඔක්කොම දි รา පත් වෙන දේවල්. ඒතර නිට්ටයද අනිත්‍යද? නිතර නිතර සිහි කරොත් පිටන්නේ මොකද්ද? නිට්ටය කියලාද පිටන්නේ සිහිය අනිත්‍ය කියලාද? අනිත්‍යයි කියලා. හඳුනා ගන්න නිට්ටය වශයෙන්ද අනිත්‍ය වශයෙන්ද? අනිත්‍ය වශයෙන්. එයා මනසිකාර කරන්න යක් පේන මේක දිරන්නේ ඇයි? දිරන්නේ වෙනස් වෙන දෙයක් නෙවෙයි. නැත්තම් ඉතින් දිරන්න විදියක් නැහැ. හැමදාම තියෙන්න ඉපේ නේද? ඉතින් බලන්න ඒක හරියට සිහි කරොත් එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒ නිසා තමයි ඒවා අබින්නම් පච්චවේකි තබ්බං කියන්නේ. නිතර නිතර සිහි කරා. පාලියෙන් අබින්නම් කියන්නේ නිතර. පච්චවේකි තබ්බං කියන්නේ සිහි කරන්න. නැත්තම් මනසිකාර කරන්න කියන එක. ඒතර අපි කියන්නේ මේ කෑම නිතර නිතර කන්න. එතකොට පෝෂණය වෙනවා. නේද? අපි කියන නැත්තම් මේක නිතර නිතර වගේ බලන්න. නේද? ඒක බැලුවාම තමයි වෙයි කියේ. නේද? ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේ එකයි ඒව නිතර නිතර සිහි කරන්න කියනවා. ජරාව ගැන මරණය ගැන සිරිපේ මනාප දේවල් වෙනස් වෙනවා නැති වෙනවා. එතකොට තමයි ප්‍රියමනාප වස්තුන් පිළිබඳ සිහිය නුවණ තියෙන්නේ.
අපි මොන භාවනා කරත් ප්‍රිය පුජ්‍යලයන් පිළිබඳව අපි පොඩ්ඩක් හරි යථාර්ථ හිතට තිබුණ නැතුව මොකද වෙන්නේ? ඒ ප්‍රිය වස්තුව ප්‍රිය පුජ්‍යලේ මොන අරුණු ගාම මොකද වෙන්නේ? අනේ ඊට පස්සේ ඉතින් අපිට ඒ අරමුණෙන් නිදහස් වෙන්න බෑ. ඇයි අපි හිතන්නේ නේ අය වෙනස් වෙන්නේ නැති වෙයි මෙහෙම වෙයි කියලා. නේද? ඉතින් ඒක අපි කල්ැතුවම අපේ ප්‍රඥාවෙන් අපි දැකලා තිබ්බොත් එහෙම අන්න අපිට ඒතර ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකයි හරි දැන් බන්දුල මල්ලිකා දේවියගේ එකම දවසේ දරුවෝ 30යි මහත්තයෙක් මැරුණා. දැන් එයාට කිසි කඳුලක් හැලෙන්නේ නෙයි. එයා සිහියෙන් හිටියා. එයා මනසිකාර කරා මේ දරුවෝ 30ක් හිටියත් මේ අය කොච්චර ප්‍රේමනාපුණත් නානා භාවෝ විනා භාව මේ අය වෙනස් වෙන නැතිලා. ඉතින් ඒ නිසා ඒ අය සමහරට මිනි පෙට්ටි ටික හැමදාම තියලා බලන්නේ නැති ඉතින්. ඒ නිසා ඉතින් ඇත්තටම මේක උනහම ප්‍රශ්නයක්ද? නේ. ඉතින් ඒක ප්‍රේමනාපවත්තු එහෙම වෙනස් වෙනව නැති වෙනවා කියලා සිහි කරන්න කියනවා. ඒතර ඒ සිහි කරන්න තමයි මොකද පිටන්නේ? අන්න සිහි පිටනවා. ඒක මනසිකාර කරන්න කරන්නේ. ඉතින් ඒක බලන්න දැන් කර්ම වශයෙන් ගත්තොත් එහම හැමෝම දන්නේ නැහැ. පොඩි ළමයෙක් ඇහුවොත් එහෙම වයසට යනවාද කියලා දන්නේ නැත්නම් ඈ ලෙඩ වෙනවාද කියලා ඇහුවොත් එහෙම බබා ඔයා ලෙඩ වෙයිද කියලා ඇහුවොත් එහෙම නේද? ਉਹ සෞඛ්‍ය කරන්නේ තියෙන්නේ එයා කියව මේ නොයෙක් ලෙඩ හැදෙනවා කියලා එයාට කියලා දෙයි ඊට පස්සේ. නේද? අපිට ඒ නිසා සෞඛ්‍ය කියලා දීලා තියෙන ලෙඩ නොවි ඉන්න කියයි. ඒතර පොඩි ළමයෙක් දන්නේ එකක් මරනවාද කියලා ඇහුවොත් එයාත් දන්නවා උදේ ආච්චිත් මැරලා සීයාත් මැරෙන්න එන කපිත් නේද? ඉතින් දන්නේ නැති කරුණු නෙවෙයි. ඊළඟට ඉතින් ප්‍රියමනාප දේවලුත් එහෙමයි. ඒකත් දන්නවා. ඉතින් පොඩි ළමයෙක් දන්න හැබැයි ඉතින් දැනගත්තට ආනික දැනගත්තට බෑ සිහිය පිටන්න ඕනේ. ඉතින් ඒකයි මේ ඊට එහා දන්න අයටත් නිතර සිහි කරන්න කියන්නේ ඒකයි. ඉත්‍යාවා පුරුෂේනවා ඝාටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි. ඉතින් හාමුදුර කොහොමද දන්නවනේ? ඉතින් ඒ අයට කරන්න කියන්නේ මොකද්ද? දැනගත්තට බෑ මනසි කාර්ය කරන්න කියනවා. එද බලන්න ඒ මනසිකාර කරන්න නම් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ මොකක්ද තියෙන්නේ? ශ්‍රද්ධාව තියෙන්න පිළිගන්න ඕනේ. මේ දේ සිහි කිරීම තුළින් මට අනිවාර්යයෙන්ම නිර්වාණය අවබෝධ කර නැත්නම් අරිහත්ත්වයට දක්වා හිත දිනු කරන්න පුළුවන්. නැත්නම් මේ සංසාරේ බැඳලා තබලා තියෙන මේ දස සංයෝජන අයින් කරන්න. ආයයි මේ දුක සකස මේ සියලු අනුශය ධර්මයන් අයින් කරන්න පුළුවන්. සත්‍ය අනුශයම අයින් කරන්න පුළුවන්. දස සංයෝජනම අයින් කරන්න පුළුවන්. ඉතින් ඒකට බලගත්තු ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි අනිත් පැත්තේ මනසි කාර්ය කරන්නේ. ඒතර යනිතර මෙනෙහි කරනවා. ඒකට අර පිළිගැනීම තිබුණ නැත්නම් අන්න කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට පිළිගැනීම අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට ඒ විදිහට මේ ධර්මතාවයන් එකයි අපි පුරුදු පුහුණු කරන්න. ඉතින් ඒ පිළිවෙලට කරන්න ඕනේ. ඒ පිළිවෙලට කරොත් තමයි පුළුවන්කම තියෙන. ඒක මේ බුද්ධ ශාසනයේ ගැඹුරු දෙයක් වුණාට ඕන කෙනෙකුට මේකට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඕනම ගොඩාක් මොකද දන්නේ නැති කෙනෙකුට උනත් හැම ඉගෙන ගත්තේ නැති කෙනෙකුට උනත් මේ ශාසනයට ප්‍රවේශ වෙන්න පුළුවන්. මොකද ශ්‍රද්ධාවෙන් ප්‍රවේශ වෙන නිසා. ඉතින් ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට අනිවාර්යෙන් ප්‍රවේශයක් ලබන්න හැකියාව තියෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකයි මේ පිළිවෙලට ශ්‍රාවකයෝ පුරුදු කරන්න ඕනේ. ඒ පිළිවෙලට පුරුදු කරොත් එයාට පුළුවන් අන්න නිසිලෙස මේ ධර්මයේ කරා යන්න. ඒ වගේම අපි ඉගෙන ගත්තා භාවනා කරනකොට සමතෙන් භාවනා පටන් ගන්න පුළුවන්, විපස්සනාවෙන් කරන්න පුළුවන්. මේ දෙක එකටම වඩන්න පුළුවන්. එතකොට සමාධියක් වඩලා අපිට උන සමාධිය විපස්සනා වශයෙන් වඩන්න පුළුවන්. සමාධියක් කෙනෙකුට වඩලා ඒ සමාධිය අර පුළුවන් විපස්සනා කරන්න. එතකොට සමාධිය විපස්සනා කරනකොට අපි යුගරද්ද වශයෙන් කරනවා නම් ඒ උපදවාගත් සමාධිය තමයි විපස්සනා කරන්නේ. ඒකට අපිට ඕනම භාවනා කරලා පුළුවන්කම තියෙනවා. අපි මෛත්‍රිය වැඩුවත් විපස්සනා වඩන්නේ මෛත්‍රිය ඇසුරු කරගෙන පුළුවන්. හැබැයි ඒ මෛත්‍රිය වඩන්න අපි ගන්නේ ලෝක සත්‍යය අරමුණු කරගෙන තමයි මේ සිත වඩන්නේ. හැබැයි විපස්සනා කරනකොට ලෝක සත්‍ය ඇසුරු කරගෙන ලෝක සත්‍ය අරමුණු කරන විපස්සනා කරන්නේ මොකද්ද? අර මෛත්‍රිය වැඩිම තුලින් ඇති වුණු මෙත් සිත තමයි විපස්සනා කරන්නේ. ඒකට ඒ මෛත්‍රී සිත අකට ගත්තට පස්සේ ඒකත් ඒතර මෛත්‍රිය ඇති කරගන්නත් අපි කරන්න ඕනේ දේ මොකද්ද? ඒකත් මනසි
කාර්ය. ඒක මෛත්‍රියක් සකස් කරගන්න නම් මේ සිතක් හටගන්න නම් මනසිකාරය වෙන්න. මොකද අපි දන්නවා හිතක් හටගන්න මොකෙන්ද? නිමිත්ත සහ මනසිකාරය. අපිකම අදේශ සිත දේශ නැති හිතක් හටගන්න නම් කෙටියෙන් කියන්නේ මොකද්ද? මේ නිමිත්ත සහ මනසිකාරය. අපි කිව්ව කේන්තියකට ගන්න කිව්වොත් අපි ලේසියෙන් දන්නවා පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. ඒකයි පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. එතකොට මෛත්‍රිය වැඩුණොත් මෙත්තා චේතු මුක්තිය සහ මනසිකාරය. එතකොට ලෝක සත්වයාව අරමුණු කරගෙන ඒ අයට සෙත් කිරීම තමයි අපි මෛත්‍රියෙන් කරන්නේ. එතකොට ඒකත් මනසිකාරයෙන් තමයි කරන්නේ. එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සීලම සත්වය සුවපත් වේවා කියන මනසිකාරය අපි දිගටම පවත්වන. එතන තමයි මේ සිත කියන එක සකස් වෙන්නේ. එතන මේ සිත සකස් වුණාට පස්සේ යන්න ඊට පස්සේ විපස්සනා කරන්න. එතන විපස්සනා කරනකොටත් මොකද කරන්නේ? දැන් නැත්නම් මේ මෛත්‍රී සිත අටගත්ත පස්සේ ඒක පිළිබඳව අපිට මම කියලා ඇති වෙන්න පුළුවන්, මගේ කියලා ඇති වෙන්න පුළුවන්, නිත්‍ය සංඥා ඇති වෙන්න පුළුවන්, සුඛ සංඥා ඇති වෙන්න පුළුවන්, ආත්ම සංඥා ඇති වෙන්න පුළුවන්. එතන දැන් මේක මොකක්ද කියලා අපි අවබෝධ කරගන්න. එතකොට මේකට චන්දරාගය තියෙන්න පුළුවන්. එතකොට මේ චන්දරාගය දුරු කරගන්න ඕන. දැන් මේ චන්දරාගය දුරු කරගන්න නම් මේ මෛත්‍රිය කියන්නේ මොකක්ද කියලා අපි හරියට අවබෝධ කරගන්න. දැන් මේක මොකද්ද? ඇත්තම සංස්කාරය. දැන් හැබැයි ඒක සංස්කාරයක් කියලා නෙමෙයි මගේ හිත මගේ හිතේ දේශේ නැහැ. නැත්නම් මට තරහ යන්නේ. එහෙම නෙවෙයි. නමුත් මේක සංස්කාරයක්. ආන්නේ සංස්කාරයක් කියලා සිහිය උපදව ගන්න ඕනේ. ඒ අවබෝධ කර ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා කරන්න ඕනේ දේත් මොකද්ද? මනසිකාරය. ඉතින් ඒ නිසා තමයි අපි සිත සමාධිගත වුණාට පස්සේ ඒකත් බුදුරජාණන් වහන්සේම දේශනා කරන මේ මෛත්‍රිය කියන්නේ අபிසංකතං අபிසංචේතං මේකත් විශේෂයෙන් සකස් වෙච්ච දෙයක් නිකන් වෙච්ච දෙයක් නෙමෙයි. මේ සිත කියන්නේ සකස් වීම. හිතේ සකස් වීමක් තමයි දැන් මෛත්‍රිය කියන්නේ. මේ සිත කියන එක ලෝක සත්‍යයට සෙත් කරන්න පුළුවන් හැකියාව. එතකොට මේකත් අபிසංකත යමත් සකස් වුණොත් තද නිච්ඡන් තන් නිරෝධ ධම්මං ඒකත් අනිත්‍යයි නිරෝධ ධම්මං කෙරෙන්නේ නැති වෙලා යනවා. එහෙනම් මේකත් වෙනස් වෙනවා නැති වෙලා යනවා. මේ මොහොතේ සකස් වෙලා තියෙන මේ මිසිත කියන්නේ වෙනස් වෙනවා නැති වෙලා. දැන් ඒ විදිහට ඊට පස්සේ මනස්කාර කරනවා. එතකොට මෛත්‍රිය කියන්නේ මොකද්ද? එතකොට මෛත්‍රිය කියන්නේ වෙනස් වෙනවා නැති වෙනවා. එතකොට කාගේද ඒක? වෙනස් වෙනවන නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නිසා වෙනස් වෙන්නේ. ස්ථීර නම් වෙනස් වෙන විදිහක් නෑ. වෙනස් වෙනවා නම් ඒක කාගේද? අනමගේ වෙනස් වෙනවා නම් ඒක සැපක් වේවිද? තියෙනකන් සැප වේවි නැති වුණොත් ඒක නැති වුණාම දුක විඳින්නේ. පෞගේ දාසන හරි මෛත්‍රියෙන් හිටිය මේ දාසන මේ ලංකාවේ ප්‍රශ්නත් එක්ක නේද? මොන මෛත්‍රියක් කරන්නේ දැන් හරියට කේන්ති යනවා තරහ යනවා කියලා කියනවා නේද? ඒතර කාගේ මෛත්‍රිය නැතිලා තියෙන්නේ? ඉතර තිබුණු මෛත්‍රිය කාගේද? මගේ කියලා හිතුවා දැන් මගේ නම් තියෙන්නේ බෑ නේද? මගේ නම් දැන් නිරේට යන්න මේ නැත්නම් සංසාරේ දුක් විඳින දේශේ පාවිච්චි කරයිද? තමට තාප කරන්න බැන්නේ එකපාරට. දැන් මගේ නම් අරයයි නේද? ඒත් අපි කැමති දැන් මොකේද? සංසාරේ යන්න දෙතර වෙන්න. දෙතර වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ සඳහා ගෙන්න ගත්තයි අය. ඒ අය මගේ නම් ඉන්න බෑ. නේද? ඉතින් මගේ ඕන නිසා තමයි ඒකට හැබැයි ඉන්න කාලේ කාගේ හැටිද හිටියේ? මගේ මෙත්සිත නේද? මගේ සම්මා දිට්ඨිය නේද? මං ඉතින් දැන් හරියට අවබෝධ කරගෙන ඉන්නේ. ඒවා තියෙන්න බෑද? තියෙනවද? ඒවා තියෙනවා හේතු තියෙනවා නම්. හේතු නැති වුණොත් නැතට ඇයි? ඒවා මාගේ නෙමෙයි. ඉතින් ඒවා කල්ැතු සිය තිබුණා නම් අන්න දුක් වෙන්නේ නැත්තම් ඉතින් අපිට අරමුණු දුන්න ඇත්ත එක තමයි අපි ඊට පස්සේ ප්‍රශ්න මුන් හරියට රට කරා නම් අපිට මේ වෙන්නේ නෑ අපේ වනුභාවනාවක් කරගෙන ඉන්න තිබ්බ කියලා හිතයි නේද? ඒතර අනිත් අය තමයි වරද කරා කියලා හිතන්නේ. ඒකයි. ඉතින් ඒ නිසා අපි ඒකයි ධර්මතාවයක් හටගත්තාම හරියට සිහිය පිටව ගන්න ඕනේ. ඒතර තමයි ඒ දේ පිළිබඳව අනිශ්චිතෝච විහෙරති කියන එක අපි අසුරු කරන්න යන්නේ නෑ. අසුරු කරන්නේ මම මගේ අසුරු කරනවා. හැබැයි මම කියලා අසුරු කරන්නේ නෑ. මගේ කියලා අසුරු කරන්නේ මට අයිති දෙයක් හැටියට අසුරු කරන්නේ නෑ. ඒක මොකද්ද? සංස්කාරයක්. ඒක සංස්කාරයක්. ඒක
හේතුවක් නිසා තියෙන හේතු නැතුනොත් නැතු හේතුව තමයි මොකද්ද මනසි කාර්ය කරපු නිසා තියෙන ඒ නිසා තමයි මනසිකාර කරලා බලමු මේක මේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනස්කාරය නිසා මේක තියෙන්නේ නැත්නම් මෙත්තා චේතු මුක්තියයි නැත්නම් ලෝක සත්‍ය අරමුණු කරගෙන ලෝක සත්‍යයට සෙත් කිරීම තුලයි මේ සිත හටගත්තේ ඒ සෙත් කිරීම නතර වුණොත් මේකත් නැති වෙලා යනවා එහෙනම් මේ සිත කියන්නේ මම මගේ මට අයිති කියලා එකක් ඒ වගේ බුද්ධානුස්සතිය වඩලා වුණත් පුළුවන් ඕනම බුදුරජාණන් වහන්සේ කමඨාණක් දේශනා කරනවා නම් සමාධියක් වඩන්න ඒ සමාධිය වඩන්න දේශනා කරපු ඒ භාවනාව අරගෙන අපි කියමු සමහරලාට කසින භාවනාවක් වෙන්න පුළුවන් ඉතින් ඒව තුලින් ඇති වුණු ඒ සමාධිය තමයි අපි විපස්සනා කරන්නේ මේ ඒ සමාධිය ඇසුරු මේක අපි විපස්සනා කරන්න පුළුවන් ඒක සංස්කාරයක් කියලා අවබෝධ කරගන්න පුළුවන් නැත්නම් හිතක් හැටියට නැත්නම් පංච උපාදානස්කන්ධයක් හැටියට මේක දේවා කරන්න තියෙන්නේ මොකෙන්ද මනසේ කාර්යමයි සමාධිය ඇති කරන්නේත් මනසිකාරේ සමාධිය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්නේ මනසිකාරය මොකද මනසිකාර සම්භවා සබ්බේ ධම්ම හැම ධර්මතාවයන්ගේ පැවැත්ම තියෙන්නේ මනසිකාරය මනසිකාර කරොත් තමයි සමාධිය ඇති වෙන්නේ මනසිකාරයෙන් ප්‍රඥාව ඇති වෙන්නේ මනසිකාරයෙන් සිහිය ඇති වෙන්නේ මනසිකාරයෙන් වීරිය ඇති වෙන්නේ මනසිකාරයෙන් ඔක්කොටම තියෙන ආහාරය තමයි මනසිකාරය ඒකයි හැමදේම අපි මනසිකාර කරන්න එතකොට අපි සමාධිය දියුණු කරගෙන ඒ තුල කෙනෙකුට ප්‍රශ්නා වඩලා පුළුවන් ඒ වගේම ඉරිජෝම අපිට පුළුවන් විපස්සනා භාවනාවම ආරම්භ කරන්න කෙනෙකුට සමාධිය ඉස්සෙල්ලා වඩලා විපස්සනාට එන්න පුළුවන් සමහරුන්ට එකවරමත් පුළුවන් සමාධිය වැඩුවා ඒ සමාධිය විපස්සනාවට ලක්රයකට යුගනාන්ද අනිත් පැත්තෙන් කෙලින්ම විපස්සනාවෙන්ම භාවනා ආරම්භ කරන්න පුළුවන් ඒ සඳහා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සරියුත් මහරහතන් වහන්සේ කොටිත මහරහතන් වහන්සේ සාකච්ඡා කරපු ඊ අපි ශ්‍රවණය කරා සුතවන්ත සූත්‍රය සුතවත් ආර්ය ශ්‍රාවකයෝ මොනවද නුවණින් විමසා බලන්න ඕනේ. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා නිතර නුවණින් විමසන්න ඕනේ මොකද්ද පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් අඩුවක් වාලයක් අනුසතු දෙයක් ඇල්ලබිල්ල යන දෙයක් ඇති කන නිතරම යෝනිසෝ මනසිකාරය කරන්න කියන. ඒතර තමයි යාට ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට පුළුවන් සෝතාපට්ටි ඵලයටපත් වෙන්න. ඒතර සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන කෙනා ඒකට සෝතාපට්ටි ඵලයටපත් වෙලා නැහැ. එයා ආනේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච කෙනා එයා තවදුරටත් ඒ පංච උපාදානස්කන්ධයම යෝනිසෝ මනසිකාරය කරොත් එයා සකදාගාමී වෙන්න පුළුවන්. ඒතර සකදාගාමී වෙන්නත් මොකද කරන්න තියෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. එතකොට එයා මේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය යත් කරන එයා ඊට පස්සේ අනාගාමී වෙනවා. අනාගාමීන්ට ඇහුවොත් මොකද අනාගාමීන්ට කරන්න තියෙන්නේ? ඒ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. කෙනෙක් රහත් වෙන්න ඕන. රහත් වෙන්නත් මොකද කරන්න තියෙන්නේ? ඒ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. එතකොට සෝතාපන්න වෙන්න සකදාගාමී අනාගාමී රහත් වෙන්න ඔය හැම තත්ත්වයකටපත් වෙන්න කරන්න තියෙන එකම දේ මොකද්ද? මානසිකාරය. එතකොට අපි කියන්නේ සෝතාපට්ටි ඵලය. ඒක ඵලයක්. එතකොට මේ ඵලයටපත් වෙන්න නම් ඒක ලැබෙන්න නම් කළ යුතු දේ තමයි මානසිකාරය. ඒකයි. මානසිකාර කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය. ඒකයි සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථයේ මනසිකාර කරාම ඒකට අපි යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු කල්පනා කරන්න ගියොත් එහෙම ඒවට කියනවා යෝනිසෝ මනසිකාරය. ඒවා කියන්නේ බුදුවර රහතන් වහන්සේලා සත්පුරුෂයනේ අසත්පුරුෂයෝ. ඒවට කියනවා අසත් ධර්මයේ කියලා. ඒ ගැන මනසිකාර කරොත් කියනවා අයෝනිසෝ මනසිකාරය. ඒ තුලින් ඇති වෙන දෙයට කියන අසීය සහ අනුවණකම. අසීය සීය නැති වෙනවා නුවණ නැති වෙනවා. එතකොට බුදු කෙනෙකුගේ ධර්මයේ අන්න ශ්‍රවණය කරන එකට අපි සද්ධර්මයේ කියනවා. ඒ සද්ධර්මයේ මනසිකාර කරොත් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඒ මනසිකාරය කරපු දේ තුලින් ඇති වෙනවා මොකද්ද? සිහිය සහ නුවණ. එහෙම නැත්නම් සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය තියෙනවා නම් තමයි මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය වෙනවා.
ඉන්ද්‍රිය සංවරය වෙනවා නම් දුච්චරිත වෙන්නේ. දුච්චරිත වෙන්නේ නැත්නම් නීවරණ වැඩෙන්නේ. නීවරණ වෙඩින් නැත්තම් අවිද්‍යාව වැඩෙන්නේ නැහැ. ඒක. එතකොට සිහිනුවන තියෙනවා නම් ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වුණාම සුචරිතය වැඩෙනවා. සුචරිත වැඩෙනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනවා නම් විද්‍යාව සහ විමුක්තිය ලැබෙනවා. සතපට්ඨාන වල සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනවා තමයි විචාර විමුක්තිය ලැබෙන්නේ. ඒ සඳහා සිහිය නුවණ අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ සිහිය නුවණ වර්ධනය කරගන්න නම් අපි අවශ්‍යම දේ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කරන්න නම් තිබිය යුතු දේ තමයි සද්ධාව තියෙන්නේ. සද්ධාව ඇති වෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරොත්. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සත්පුරුෂ ඇසුර අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ සත්පුරුෂ ඇසුරෙන් තමයි අපිට සද්ධර්මය ඇහෙන්නේ. අහපු ධර්මයේ තුල පිහිටුව ගත යුතු දේ තමයි මොකද්ද? සද්ධා. සාදු සද්ධා පටිච්චිතා කියන්නේ පටිච්චිතාගේ පිහිටන්න මොකද්ද? සද්ධා. ඒකයි. පිළිගත් අපි දැන් බණ කොච්චර ඇහුවත් අපි හිතන්නේ මොකද්ද? අපි මානසිකාර කරන්නේ ඔය අහපු බණ ඔක්කොම නෙවෙයි මොනවද? පිළිගත්ත අපිට කවුරු හරි කෑම ලිස්ට් එකක් කියනවා. එක එක කෑම නෑ. ඊට පස්සේ කන්නේ මොකද්ද? අපි පිළිගත්ත කෑම විතරයි. අපිට පිළිගන්නවා අපි මේක කෑවොත් නම් හොඳයි කියලා. ඒතර පිළිගත්ත කෑම කනවා මිසක් අර එකක්වත් කන්න යන්නේ නෑ. ආන්නේ වගේ තමයි දැන් කියපු කෑම එකක්වත් පිළිගන්නේ. එතකොට එකක්වත් කන්නේ නෑ. ඒ වගේ වරත් එහෙමයි. ඉතින් අපි ඒකයි සද්ධා පිටව ගන්න ඕනේ. මේ බුදු කෙනෙක් කියපු දේ පිළිබඳව අපි දැන් අපි මේ සුතවර්ත සූත්‍රය අපි මේක මුල් බහැපු ශ්‍රද්ධාවක් තියෙනවා. අය කාටවත් ගලවන්න බැරි වෙන්නේ. ඒකට තමයි ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ. එතකොට ආකාරවති ශ්‍රද්ධාව තමයි අපි දන්නවා මේ දේශනීය තුලින් මට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්. සකදාගාමී ඵලයට පත් වෙන්න පුළුවන්. අනාගාමී ඵලයට පත් වෙන්න පුළුවන්. අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. එතකොට අරිහත්ත්වයේ දක්වාම මේ මානසිකාරය මේ කියන විදිහට කරොත් පුළුවන්. එතකොට කවුරු හරි නැහැ කිව්වොත් බෑ කිව්වොත් මොකද වෙන්නේ? ආන පිළිගන්නේ. ඒක ශ්‍රද්ධාවකින් මුල් කරගෙන පිළිගැනීම ලේසියෙන් වෙනස් කරන්න කාටවත් බෑ. අමූලික ශ්‍රද්ධාව වුණොත් එතන මොකද කියන්නේ? එහෙමද? මං හිතන්නේ ඉති පුළුවන් කියලා නේද? ඊට පස්සේ එයා කියන නෑ නෑ ඔක්කොල්ලා යන්නේ එන්න කියලා එයා ගිහිල්ලා වෙන තැනක ගිහිල්ලා පිහිටවනවා. නේද? තව කෙනෙක් කියලා ගිහිල්ලා පිහිටත් තැන අනිත් තැන පිහිටවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගෑ හැදෙන්නේ නැටකුණා වෙනවා. මොකද මාසෙන් මාසෙට එක එක තැන් වල හදන්න ගියාම මොකද වෙන්නේ? නේද? අන්තිමට මොකක්වත් පිළිගන්න බැරි තත්ත්වෙටම පත් වෙනවා. ඒ නිසා අපි ශ්‍රද්ධාව තියෙන මේ වගේ දේශනාවන් අහපුවාම මුල් බැහැගත් ශ්‍රද්ධාව පිටව ගන්න ඕනේ. ඒක අසංහාරියා කියන කාටවත් ගලවන්න පුළුවන් කමක් නැහැ. එතකොට තමයි චතුරාර්ය සත්‍ය ආරක්ෂා කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට අයිති දෙයක් තමයි පංච උපාදානස්කන්ධය. ඒකට කළ යුතු දේ තමයි මොකද්ද? පරිඤ්ඤය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනින්ද තමයි මොකද කරන්නේ? මානසිකාර මොකද ඒකේ ස්වභාවය අපි මෙනෙහි කරොත් තමයි ඒක මොකක්ද කියලා අපිට අවබෝධ වෙන්නේ. ඒ නිසා අපි රූපේ තියෙන යථා ස්වභාවය මොකද කරන්න ඕනේ? නැවත මානසිකාර කරන්න නැත්නම් විකාශනය කරන්න ඕනේ. ඒතර රූපේ ඇත්ත පේන්නේ. නේ? අපි කියන්නේ මෙයා ගැන කතා කරන්න නැත්නම් හරියන්නේ නැහැ කියලා අපි ඒ නිසා මොකද කරන්නේ? හැම වෙලේම ඇදලා ගන්න මොනවා හරි කුල් කොට. එතකොට අහන්න මොකද වෙන්නේ? කලකිරෙනවා. නේද? අහන්න කලකිරෙනවා. පෙන්නන්න කලකිරෙනවා. ආන්නේ වගේ තමයි රූපේ තියෙන ස්වභාවය කොහොම ඇදලා ගන්නවා. මේ රූපේ සංසාරේ පුරාවට ප්‍රිය වශයෙන් දැක්කට මනාප වශයෙන් දැක්කට මෙයා කවුද? මෙයා මේ වගේ මෙයා රෝගයක් වගේ කඩුවක් වගේ තුවාලයක් වගේ නේද? උලක් වගේ. ඉතින් මේ ආදීන බලන්න රූපේට මොකද වෙන්නේ? ආන රූපේට නිබ්බිදා ඇති වෙනවා. කලකිරීම. ඒකයි. ඒ කලකිරීම ඇති වෙන්න නම් රූපේ ඇත්ත අවබෝධ කර තමයි යථාභූත ඥානය කියන්නේ. ඒතර යථාභූත ඥානය ඇති වෙන්නේ මොකෙන්ද? යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කියන්නේ මොකක්ද? දේක තියෙන ඇත්ත කල්පනා කිරීම. ඒක දේක තියෙන යථා ස්වභාවය මෙනෙහි කිරීම නැත්නම් මානසිකාර කිරීම සිහි කිරීම. එතකොට
ආනේ යථාර්ථය බලන්න එතකොට යථාර්ථය පේන. එතකොට මොකද වෙන්නේ? ඒ යථාර්ථය අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? කලකිරීම. ඒකයි. එතකොට කලකිරීමක් ඇති වෙනවා. එතකොට තමයි නිම්බින්දම් විරජ්‍යති. එතකොට රූපෙට ඇලෙන්නේ. විරාග නොඇලෙනකොට මොකද වෙන්නේ? රූපයෙන් නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ මොකද්ද? රූපයට යම් කැමැත්තක් තිබ්බනම් ආනේ කැමැත්තෙන් ආන නිදහස් වෙනවා. ඒකයි. එතකොට විමුක්ති ස්මිමුති නිදහස් වුණාම හැබැයි යාට ඥානයක් ඇති වෙනවා. මම දැන් නිදහස් වුණා. ඇයි එහෙම ඥානයක් ඇති වෙන්නේ? නිකාම ඇති වෙච්ච දෙයක් නෙවෙයි රූපය ආදින බල්ලා නේද? අපි කියනවා මං දැන් මං එයාට කැමති නැහැ කිව්ව මං එයාගෙන හොඳට හිතුවා නේද? එහෙමනේ කියන්නේ. නිකාම වෙච්ච දෙයක් නෙවෙයි. ඇයි දැන් කලකිරල කිව්වොත් එහෙම නේද? මං එයාගේ ඔක්කොම ටික දැනගත්තා නැත්නම් ඔක්කොම නේද? ඒ නිසා තමයි කලකිරලා තියෙන්නේ. ඒක නිකන් ඉබේ වෙච්ච දෙයක් නෙවෙයි. ඒ නිසා rahat වෙනවා කියලා මේ ඉබේ එහෙම වෙන එකක් නෙවෙයි. නොකිය ඇවිල්ලා ඉන්න කෙනෙකුත් නෙවෙයි. අයියෝ මන් දන්නෙත් නැහැ rahat වෙලා නේ රාහුන්ගේ කිව්වට පස්සේ තමයි නේද? අයියා මිනිස්සු කින් ඇවිල්ලා මාර්ගඵල ලැබලත් නැද්ද කියලා අපේ නේද? ඒක නිර්වාණය කියන්නේ අපි දෙන එක නෙවෙයි. ඒක පච්චත්තං වේදිතබ්බුඤ්ඤ ඒක සත්‍චිකාතබ්බන් තමා තුළ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඉතින් ප්‍රත්‍යක්ෂ කරගත්ත ඇයි තමයි ඒකයි විමුක්තිස්මි විමුක්තිමිති ඥාන. තමාට ප්‍රත්‍යක්ෂය තමන් දැන් නිදහස්. මොකද නිදහස් වුනේ? රූපේ නිදහස් වුණා. රූපේ නිදහස් වුනේ මොකෙන්ද? රූපේ තියෙන තණ්හාව නිදහස් වුණා. ඇයි රූපේ තියෙන තණ්හාව නැති වුනේ? රූපේ කලකිරුණා. ඇයි කලකිරුනේ? රූපේ ඇත්ත දැක්කා. නේද? සංසාරේ පුරාවට ප්‍රිය වශයෙන් දැක්ක රූපේ දැන් පේන මොකක් වගේද? ගණුවක් වගේ. උලක් වගේ. ඉතින් ඊට පස්සේ අනේ එහෙම බලන් කලකිරීම ඇති වුණා. ඒක තමන් කරපු ක්‍රියාවත් වලින් ඇති වෙච්ච නිසා දැන් ඒකේ අය කාගෙන්වත් ගිහින් අහන්නද මං දැන් රූපෙට කලකිරලාද? මට මේ පෙර කලකිරලාද කියලා දැන් කාගෙන්වත් අහන්න ඕනද? ආම්දුරනේ මට රූපෙන් දැන් පේන උලක් වගේ දැන් මං කලකිරලාද? කවුරු ගෙනියන්න ඕනේ කද? දැන් ඔයාලට දෙන්න අහවල් ඥානෙ කියලා දැන් කියන්න ඕනද කවුරු? දැන් ඔයාලට ඔන්න බයතු වට්ටා නැති වෙලා තින්නේ. දැන් ඔන්න ඔයාලට දැන් නිදාස් වෙන්න කැවිලි දැන් කවුරු කියන්න ඕනද? ඥාන පාල වුණ හොරෙන් පාල වෙනවද දැන් කාටවත්? එහෙම වෙන්නේ නැහැ. දෙන්න. ඒ නිසා කාටවත් අපි මේක එක්කෙනා මේව ගෙනියන එකක් නෙවෙයි. දැන් ඔයා මෙතන ඉන්නේ කියලා මේ කවුරුත් ගෙනියන එකක් නෙවෙයි. මේක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඒ ඔක්කොම යෝනිසමනස්කාරය කරන්න විතරයි තියෙන්නේ. ඔය ඔක්කොම ටික එනවා. ආපුවම නොදෙන්න ප්‍රශ්නයක් නැහැ. දැන් අපි පුජ්‍යලෙක් කියන ආගම හිතනවා. දැන් කලකිරුණාම නොදෙන්න ප්‍රශ්නයක් තියෙනවද? දැන් කලකිරලාද නැද්ද කියලා දන්නේ නැද්ද? මෙයාගෙන් අයින් ඕනෙද වෙන්න ඕනෙද නැද්ද කියලා දැන් හිතෙන්නේ නැද්ද? කවුරු කියන්නේ නැද්ද කලකිරලක් තියෙන්නේ? ඒනට අයින් වෙන්න හිතන්නේ නැහැ නේ. දැන් එහෙම එකක් තියෙනවද? කලකිරුණා නම් නැලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති වුණා කොහොමත් නිදහස් වෙන්නේ. ඉතින් ඒක අය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒකට කළ යුතු දේ විතරයි කරන්න ඕනේ මොකද්ද? මානසිකාරය මෙතන වැදගත් වෙන්නේ. ඒකයි කෑම කෑවට පස්සේ ඇති වෙන විටමින් ගැන අය අමුතුවෙන් කියන්න ඕනේ. කන්න කියන්න විතරයි ඕනේ. කනකොට කොහොමත් හැබැයි කන්න ඕනේ හරි කෑම තෝරලා දෙන්න ඕනේ. නේද? සීල විටමින් තියෙන නේද? සීල පෝෂ්‍ය පදාර්ථ දෙන කෑම අපි දෙන්න ඕනේ. හැබැයි අනිත් එක නෑ ඒක හරියට කන්න ඕනේ. කෑවොත් පෝෂණීය අය අමුතුවෙන් අපි අරක තියනවා මේක තියනවා කියලා කියන්න දෙයක් නෑ. එයාට ඔක්කොම දැනෙන්න පටන් ගන්නවා. දුබලතා ඔක්කොම නැති වෙනවා. ඒ වගේ ඒ නිසා කළ යුතු දේ තමයි මේ මානසිකාරය. මේ මානසිකාරය හරියට දැනගන්න ඕනේ. එහෙම දැනගන්න නැතුව ආශ්‍රය ප්‍රහාණය කරන්න බෑ. ඒ වගේම යෝනිසමනස්කාරය දැනගන්න ඕනේ. ඒක දැනගෙන කරනවානේ. නේද? අපි සාමාන්‍ය ජීවිතේ මානසිකාරය ඕන තරම් කරනවා. දැන් කවුරු හරි මොනවා හරි කිව්වොත් මොකද කරන්නේ? කේලමක් කියනවා. මොකද්ද කරන්නේ? සුතේ සුතමත්තම් වෙනවද? ඔයාට බැන්න කියනවා. දැන් ඒක මොකද්ද කරන්නේ? මානසිකාර කරනවා. දැන් මිනිස්සු බැන්නටම දුක හිතෙනවද නැත්නම් මානසිකාර කරන හින්දා දුක් හිතෙනවද? නැත්නම් බැනපු ඇහිලාද දුක් හිතෙන්නේ? නැත්නම් මානසිකාර කරන හින්දා දුක් හිතෙන්නේ? මානසිකාර කරන හින්දා. ඒවක ඒ නිසා ඒක අයෝනිසෝ මනසිකාරය දැනගන්න ඕනේ. ඒක හොඳට දන්න හින්දා
නේද? ඒක පුරුදු වෙලා හැම මොහොතෙම කෙරෙනවා. ඒකයි. ඉතින් ඒකම අනිත් පැත්ත තමයි නිමිත්ත වෙනසක් විතරයි තියෙන්නේ. අතන ඒ නිමිත්තකින් අපි පටිඝ නිමිත්ත මේ ධර්මයේ පැත්තෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථයක්. ඒක තමයි අපි මෙනෙහි කරන්නේ. රූපය ගැන කවුරු හරි ඇවිල්ලා ඔය හරි ලක්ෂණක thank you කියලා නේද? තාම ඔය අඩයි කිව්වොත් බැරිලා කවුරු හරි thank you නේද? ඒක නිකන් මොකද වෙන්නේ? මානසිකාර වෙනවා. නේද? එතකොට අරේ සුබ නිමිත්ත දෙන්න විතරයි තියෙන්නේ මේ. ආනේ. ඊතර සතුටක් ඇති වෙනින්ද thank you කියන්නේ නේද? එහෙම නැත්නම් thank you කියන්නේ නේද? ආනේ. ඉතින් මේ එතකොට වර්ණනා කරන TPT එකත් නේද? මේ වර්ණනා කරන්නේ රෝගයක් කියලා හිතනොත් මොකද වෙන්නේ? thank you කියවේද එතකොට? එහෙනම් thank you කියන්නේ මට පේන්නේ ඔයා රෝගයක් වගේ කිව්වොත් නේද? එතකොට තමයි thank you කියලා කියවෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයත් කියන දේ අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ අපි කළ යුතු දේ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කිරීම තුළ තමයි අපිට ප්‍රඥාව තුනේ යෝගා වේජායති භූරි අයෝගා භූරි සංකයෝ. යෝගා කියන්නේ යෙදෙන්න ඕනේ. මොකේද යෙදෙන්න ඕනේ? මනසිකාරය දෙන්න ඕනේ. ඒ මනසිකාරය කරොත් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. අයෝගා නොයදුනොත් භූරි සංකයෝ ප්‍රඥාව මොකද වෙන්නේ? නැති වෙලා ඡේ වෙලා යන. ඒ ඊළඟට තව වචනයක් තියෙනවා අනුයෝගෝ සානුයෝගෝ. අනුයෝගය කියන්නේ නිතරම යෙදෙන්න කියනවා. යෙදෙන්නේ මොකද්ද? මනසේ කාර්ය. අනුයෝගය කියන්නේ යෙදෙන්නේ නැහැ. මොකද්ද මනසේ කාර්ය. එතකොට අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් මොකද වෙන්නේ? එතකොට අකුසලයන් වැඩෙනවා. යෝනිසෝ මනසිකාරය වැඩුණොත් ආන කුසල ධර්මයන් සියල්ල පෝෂණය වෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕනි නොයෙදෙන්න ඕනි කියද අයෝනිසෝ මනසිකාරය. මේ මනසිකාරය කියන දේ හැම මොහොතේම කනකොට බොනකොට නානකොට හැම වෙලේම මොකද කරන්නේ? කනවා බොනවා විතරද? නෑ. කන ගමන් ඉතින් මොනවා හරි මනසිකාර කරනවා. ඒකයි. මෙනේ කර කර තමයි කන ගමනුත් මම මේ කල්පනා කරේ කියලා වත් කටකුත් අතේ තියාගෙන නේද? ඉතින් මනසිකාර කරනවා. ඒකයි. ඒක හිතේ තියෙන ඒකයි මේක අවබෝධ කරගන්න කියන්නේ මනසිකාරය කියන එක අවබෝධ නොකරොත් ආශ්‍රව ප්‍රාණ කරන්න බෑ. මොකද හැම මොහොතම ආශ්‍රව වැඩෙනවා මනසිකාරයේ තුල. ඒකයි. ඒ නිසා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් නිවැරදි හඳුනාගෙන යෝනිසෝ මනසිකාරයත් සියලු ආශ්‍රව ප්‍රහාණය කළා මේ ජීවිතයේ මුතුන් අරිහත්ත්වයේ ලබා ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.